හරි. මගේ දරුවනේ ඔන්න අපි 11 වසර 3 වෙනි පාඩම සාහිත්‍ය පාඩමේ සංදේශ සාහිත්‍ය ඉතිහාසය සාකච්ඡා කරා නේද? සංදේශයක තියෙන්න ඕන පොදු ලක්ෂණ සාකච්ඡා කරා. ඊට පස්සේ සංදේශයේ වැදගත් කොටස් ටිකක් අපි සාකච්ඡා කරා නේද? එක කතුවරයක් ඉඳලා නිමිත්ත ඒ ටික ඔක්කොම කතා කරානේ. දැන් මම ඕකේ ඊළඟට ඔබට සාකච්ඡා කරන්න ඔබේ පාඩමනේ. හැබැයි පාඩමට පෙර අපිට පොඩ්ඩක් කතා කරන්න ඕන මේ සංදේශයේ ගෙනියන දූතයා පිළිබඳ. එයා පිළිබඳ වර්ණාවක් තියෙනවා නේද? දූතයාගේ ස්වභාවය පිළිබඳ මම පුතාලා දැනගන්න ඕන. ඒ නිසා මම අන්න ඒ පිළිබඳ හඳුන්වා දීලා තමයි පාඩමට යන්න ඕන. අපි බලමු කොහොමද දූත වර්ණනාව. ඒ කියන්නේ පණිවිඩයේ ගෙනියන කෙනා පිළිබඳ හොඳට වර්ණනා කරන්න ඕන. එහෙම වුණොත් තමයි යාගෙන් අපිට ඒ අදාළ කාර්යය කරගන්න පුළුවන් වෙන්නේ නේද? බලන්න එහෙනම්. හංස සංදේශයෙහි දූතයා හංසයා වේ. හංසේකු දූත මෙහෙවරෙහි යොදා බැඳුණු සංදේශයක් සාහිත්‍යයේද ඇත. මීට පෙරද සිංහලෙන්ම හංසේකු අත යවුණු සංදේශයක් ඇත. දෙදිගම්පුර පැරකුම් රජ දවස බැඳුණු තිසර සංදේශේ එසේ වුවද මෙහිදීද හංසේකුම තෝරා ගන්නට ඇත්තේ යම්කිසි හේතුන් නිසා යයි සිටිය හැක. අන්න පුතේ. දැන් ඔබ දන්නවා මේ සංදේශ කාව්‍ය නිර්මාණය වෙන්නේ නේද? පණිවිඩ කාර්යයක් අරගෙන යන්න එපාය නේ. යවන කෙනා ඉන්න ඕන, පණිවිඩය අරන් යන කෙනා ඉන්න ඕන. ඒතර මෙන්න මේ පණිවිඩය අරන් යන කෙනා හොඳ චරිතයක් වෙන්න ඕන. දැන් ලංකාව තුල නිර්මාණය වෙන මේ වගේ ශ්‍රේෂ්ඨ පක්ෂීන් ටිකක් තමයි තෝරගන්නේ නේද? අපේ රට තුල අපිට බොහොම අපේ ගෞරවනීයත්වයට පාත්‍ර වෙච්ච පක්ෂීන් ටිකක් තමයි තෝරගන්නේ නේද? ඒක තමයි විශේෂත්වය. දැන් ඉන්දියාවේ දූත කාව්‍ය ආරම්භ වෙනකොට මේඝදූතය බලාකුලක් පණිවිඩකාරය වෙනවා. හැබැයි ඒක එහෙම කියලා ඒ වලාකුල දූත වර්ණාව තියෙනවා. ඇයි ඒ? අපි යම් කාර්යයක් කරගන්නවා නම් කාට හරි කියලා නේද? එයා පිළිබඳ අපි වර්ණනා කිරීම අපේ යුතුයකමක්. ඒක විශේෂත්වයක්. ඒක විය යුතුයි. ඒ වගේ දැන් මේ හංසය තමයි පණිවිඩකාරයා. ඒ නිසා ඒකට නම දෙනවා හංස සංදේශය කියලා. හරිද? සැලලිහිණිය අරන් යනවනම් අපි ඒකට කියනවා සැලලිහිණි සංදේශය කියලා. ගෙලවෙක් අරන් යනවනම් පණිවිඩය අපි ඒකට කියනවා ගිරා සංදේශය කියලා. සැවුල් සංදේශය. නීල කොබෝ සංදේශය. පණිවිඩේ නීල කොබෙය. පැහැදිලිද? පරෙය නම් අරන් යන්නේ පණිවිඩකාරයා පරෙය. එතකොට ඒක පරවි සංදේශය වෙනවා. එතකොට දැන් මෙතෙන්දී හංසය තෝරගන්නේ ඇයි? අන්න ඒක තමයි මේ කියන්න හදන්නේ. හංසය හරි පාරිශුද්ධ වස්තුවක් නේද? ඒ පාරිශුද්ධ වස්තුව හා සමානයිලු කවුද? බලන්න. සංදේශ කතුවරයා ග්‍රාමවාසී කෙනෙකු හේනොත් සංදේශය ලබන හිමියන්ද එසේ හේනොත් පුන්සඳ රැස්මෙන් පිරිසුදු බවෙන් පිරේ හංසේකුම සිල්වත් හිමි කෙනෙකු වෙත යැවීමට කතුවරයා අදහස් කළාක් මෙන් පෙනේ. පැහැදිලි. ඒතර කෑරගල වනරතන හාමුදුරුවෝ ලවානේ මේ දැන් මේ නිමිත්ත ඔබ දන්නවනේ. එයා ලව තමයි මේ දෙවියන්ට විභීෂණ දෙවියෝ නේද? කතරගම දෙවියෝ, පුල්වන් දෙවියන් නේද? මේ අයට පිරිත් කියලා පින් දෙහිලා එයාගෙන් ඒ අයගෙන් ආශිර්වාද ලබා දෙන්න හදන කාටද? 6 වෙනි පැරකුම්බාට. ඒතර මේ සිල්වත් භික්ෂූන් වහන්සේ පාරිශුද්ධයි නම් ඔහුට පණිවිඩය ගෙනියන කෙනත් මගේ පුතේ පාරිශුද්ධ වෙන්න ඕන. මේක යවන කෙනත් පාරිශුද්ධයි. අරගෙන යන එක්කෙනත් පාරිශුද්ධයි. ලබන කෙනත් පාරිශුද්ධයි. අන්න විශේෂත්වය. ඒ නිසා තමයි මේ හංසයා මේකට ගන්න ඇත්තේ. හංසයා ශ්‍රේෂ්ඨ පක්ෂියෙක්.
එයා ගැන අපි ಗುಣ කතනය කරා නේද? එයාගේ දූත වර්ණනාව තුල නේද? දූත ආශිර්වාදය තුල දැන් මේ තියෙන මේ දූතයා වර්ණනා කරන්න. ඒතර මෙන්න මේ දූත වර්ණනාව තුල ඔබ දන්නවා නැතුව ඇති හංසයා ඇතුළු මේ හැම පණිවිඩකාරයෙක් තුල තියෙන විශේෂ ලක්ෂණ ගැන මේ විවරණය තුල අපි සාකච්ඡා කරනවා. බලන්න ඔන්න right බලන්න කෑරගල වෙහෙර පිළිබඳ වර්ණාවට ලක් කිරීමේදී කවියාගේ පරමාර්ථය වූයේ එමගින් බුද්ධ ධර්මයේ අරමුණ වූ නිර්වාණ සම්පත්තිය පිළිබඳ අදහස් ධ්වනිත කිරීමයයි කිව හැකිය. එලෙසින්ම නියම වශයෙන්ම බුදු බව ලැබීම බුදුරජාණන් වහන්සේගෙන් වූ ශාන්තිය පිළිබඳ අවබෝධයත් මින් කියවේ. බුදුරජාණන් වහන්සේ මාර්යාගේ බලය යටපත් කළ බිමෙහි ආශ්චර්ය ඇත්තා වූ යන්නෙන් කවියා අදහස් පළ කළේ කෑරගල විහාර භූමිය නිරතුරුවම නිර්මල බෞද්ධ ප්‍රදේශයක් ලෙස විස්තර කිරීමටය. සත්වයන්ගේ පුණ්‍ය සාරඵලය ඇතුළු තැනක් ලෙසද මෙහි බිම විස්තර කර ඇත. මේ ප්‍රදේශයේ නොයෙක් සාරවත් කෙත්වතු පැවති බව කීමෙන් ලෞකික අලෞකික සහ දෙපක්ෂයෙන්ම මේ ප්‍රදේශයේ ආඩ්‍ය පැවති බව කිව හැකිය. කෑරගල ගම්පියසේ තියෙන ස්වභාව සෞන්දර්යය ඒ එක්කම නොදෙවෙනි ආධ්‍යාත්මික සංවර්ධනය ඒ දෙකේ මනා සුසංයෝජනයට ලක්වෙච්ච අපූර්ව පුදබිමක් කියලා තමයි මේ පැහැදිලි කරන්නේ. ස්වභාව සෞන්දර්යයෙන් ආඩ්‍ය වූ නේද? ඒ කියන්නේ ගහකොළ බොහොම ලස්සනට තියෙනවා. ඇලදොල ගංගා පිරීතිරේ යනවා. ඒ ගහකොළ මල්පල වලින් බර වෙලා තියෙනවා. ඒ ප්‍රදේශයේ ඉන්න මිනිස්සු ආර්ථික අතින් සන්නද්ධයි, ආධ්‍යාත්මික අතින් සන්නද්ධයි නේද? එතකොට මෙන්න මේ කවි මේ කෑරගල විහෙර වෙනුම අපි මේ සාකච්ඡා කරගෙන යනකොට මහා වංශයේ සමහර තැන් සාක්ෂි වලට මේ සංදේශය යොදා ගන්නවා. හිතන්න උදාහරණයක් මහා වංශයට අනුව කියනවා කෝට්ටේ යුගයේ ස්වර්ණමය යුගයක්. දැන් මම පුතාලට ඉතිහාසයට එනවනේ. කෝට්ටේ යුගයේ ස්වර්ණමය යුගයක් පද්‍ය සාහිත්‍යයේ. මේ කියමන පැහැදිලි කරන්න. එතකොට මේ ඔබ දන්නවා ඉතිහාසයට සාක්ෂි තියෙනවනේ. අපි ගත්තොත් දේශීය මූලාශ්‍ර අපිට තියෙනවා. නේද? විදේශීය මූලාශ්‍ර තියෙනවා. පුරාවිද්‍යාත්මක කැණීම් වලින් ගන්නව තියෙනවා. ඒතර මේ සෙල්ලිපි වලින් සමහර කියා දෙන ඒවට සාක්ෂිය තියෙනවා. මෙන්න මේ ග්‍රන්ථ සංදේශ. උදාහරණයක් මම මතක් කරනවා මේක තුන්වෙනි කවිය ගැන ඉදිරි සාකච්ඡා කරනවා. ඒ කවියට අනුව හංසන්දේශේන ඔය ඔබට තියෙන තුන්වෙනි කවිය මහා වංශයේ පැහැදිලි කිරීම වලට සනාථ කරනවා. ඒක සාක්ෂියක් විදියට. මම කිව්වේ දැන් කෝට්ටේ යුගයේ ස්වර්ණමය යුගයක් කියලා විස්තර කරගෙන යනකොට ස්වර්ණමය යුගය කියන්නේ ආර්ථික අතින්නේ දේශපාලන සංස්කෘතිය සමාජීය සාහිත්‍ය මේ සියලු අංශයන්ගේ ප්‍රගමනයක්නේ. ඒ ප්‍රගමනය ඒගොල්ලෝ එහෙම විස්තර කරද්දී මහවංශේ හංසකතුවර එක කවියකින් කියනවා. 6 වෙනි පැරකුම් රාජ්‍ය කාලයේ ආර්ථික අතින් ආධ්‍යාත්මික අතින් කූට ප්‍රාප්ත වෙනවා කියලා. මෙහෙමයි කියන්නේ. පැසීනි බඳ සුවඳල් කෙත් වත්නවට ඇසේ ළමා වසු පැටියන් හඬ දුරට දිසී වෙහෙර එහි සුරවිම නක් ලෙසට රසේ යමා රසමය ඒ පියස දුට බලන්නකෝ. පැසේ නිබඳ සුවඳැල් කෙත් වත්තාවට
මේ කෝට්ටේ රාජධානී සමය තුල සුවඳල් වගා කළා හැම තැනම සරුසාරව. වටිනාම විවර්ගයක් සුවඳල්. සුවඳල් වී වපුරල ඒව බොහොම සස්තික වෙලා. පැහිලා හොඳටම පැසේ නිබඳ නිරන්තරයෙන් පැහිලා තියෙනවා. රන්වන් වී කරල් නැමිලා ලස්සනට පැහිලා තියෙනවා. එහෙනම් සහලින් ස්වයංපෝෂිතයි කියන එක මේ සංකේතය. ඊළඟට ඇසෙයි ළමා වසු පැටියන් හඬ දුරට. බුදුහාඳුරෝ කියලා තියෙන නත්ති ගෝසමිතන් දනං. ගව සම්පත තරම් උතුම් ධනයක් මේ ලෝකේ නැහැ. මේ ලෝක ජනගහනේ ප්‍රධානම ආහාර බවට පත් වෙලා දෙන කිරි ආහාර. උදේ නැගිට ගමන් කිරි කෝප්පයක් බොන. නේද? ඉන්දියාවේ ගවයා දේවත්වයට සලකනවා. ඊශ්වර දෙවියන්ගේ වාහන නිසා. එතකොට ගවයාගෙන් ගන්න දේවල් ටික බලන්නකෝ. පස්කෝ රස ගන්න. නේද? චීස්, බටර් නේද? මේ ඔක්කොම දේවල් ටික ගන්න කාගෙන්ද? කිරි ටික ගන්නවා. වෙඬරු, චීස් ඔක්කොම මේ පස්කෝ රසය ගන්නේ ගවයාගෙන්. එහෙනම් කිරි වලින් අඩුවක් නැහැ. අන්න කිරි වලින් අඩුවක් නැතිලු. කොහොමද කියන්නේ? ළමා වහු පැටියෝ අඬන වගේනේ සංකේතවත් වෙන්නේ මොකද්ද මේ? පුතේ ඕන තරම් කිරි. පස්ගෝ රසයෙන් ආට්‍යයි. එහෙනම් කෝට්ටේ යුගයේ ආර්ථික අතෙන් ස්වයංපෝෂිතයිලු. ඒ විතරක්ද? එතනින් පස්සේ දිසෙයි වෙහෙර හරි ලස්සනයිලු. එහෙනම් එතනින් ආර්ථික සංවර්ධනය වගේම ආධ්‍යාත්මික සාර. පේනවද එහෙනම් මහා වංශේ සාක්ෂි? ඔන්න එහෙමයි තියෙන්නේ කවිවල අපි සාකච්ඡා කරගෙන යද්දී. හරිද? රයිට්. බලන්න එතකොට කෑරගල විහාර භූමිය ඒ අවට පරිසර පද්ධතිය නේද? පුදුම සහගත ආශ්චර්යයක් දනවන පරිසරයක් නේ. ඒ තමයි ආර්ථික අතින් සන්නද්ධ පරිසරයක්. ස්වභාව සෞන්දර්යයෙන් අනුවුණ පරිසර පද්ධතියක්. හරි. එතකොට ඒකම මේ මිනිස්සු ආධ්‍යාත්මික අතින් පුදුම විදියට සංවර්ධනයට ලක් වෙලා තියෙනවා. ඒකයි මේ කියන්නේ. බලන්නකෝ. ඔන්න කෑරගලේ වැජබීමේ ලෙසින් සිට පළවෙනි කවිය ඔබට තියෙන. බලන්න මේ කවිය දැක්කහම අපිට මේ කවිය ඔබ දන්නවා සාමාන්‍යයෙන් අපි කවිය ගැන කතා කරනකොට කවියක අපි තියෙන්න ඕන ලක්ෂණ කතා කරනවානේ නේද? ඒ තමයි කවියක තියෙන්න ඕන ලක්ෂණ ශබ්ද රසය සහ අර්ථ රසය. මොනවාද පුතේ? මම දැන් මේ කවිය ඔන්න බලන්න මේ පැහැදිලි කිරීම කරන්න හදන්නේ කවියක ප්‍රධාන වශයෙන් තියෙන්න ඕන ශබ්ද රසය. ශබ්ද රසය එකක්. හරිද? දෙවෙනි එක තමයි අර්ථ රසය. අර්ථ රසය. කවියක ශබ්ද රසය සහ අර්ථ රසය තියෙනවා නම් ඒක රසයෙන් අනුුණයි. ශබ්දාර්ථයේ සාහිත්‍යයේ කාව්‍යම් බාමහ පණිවරය කියන්නේ. එතකොට ශබ්ද රසයට අපි කතා කරන්නේ මම පුතාලා දන්නවා එලිසමය. එලිසමය ඊළඟට අපි සාකච්ඡා කරනවා අනුප්‍රාසය. හරිද? ඊළඟට සාකච්ඡා කරනවා එලිසමය අනුප්‍රාසය විරිත. විරිත. බලන්න ශබ්ද රසයට අපි කතා කරනවා එලිසමය අනුප්‍රාසය විරිත. අර්ථ රසයට ගොඩාක් තියෙන කතා කරන්න. ඒ තමයි
උපමා රූපක සංකේත අතිශයෝක්ති අලංකාරය අතිශයෝක්ති අලංකාරය ස්වභාවෝක්ති අලංකාරය ඕවගේ අලංකාර තියෙනවා අපිට 35ක් තියෙන සාකච්ඡා කරන්න. ඒ තමයි අර්ථ රසයට. හැබැයි මගේ පුතාලට කතා කරන්න නැහැ ටික. ඔබට තියෙන්නේ උපමා රූපක සංකේත අතිශයෝක්ති අලංකාරය, ස්වභාවෝක්ති අලංකාරය, උත්ප්‍රේක්ෂ අලංකාරය ඔය ටික තියෙන්නේ. එතකොට එහෙනම් ඔන්න පැහැදිලි කවියක අර්ථ රසයයි ශබ්ද රසයයි තියෙන්න ඕන. එතකොට තමයි මේක කවිය රසවත් වෙන්නේ. හරිද? ඒතර අපි මෙන්න මේ කියන කතා කරන ඔබට දැන් ඔන්න බලා ගන්න පුළුවන් පැහැදිලි ශබ්ද රසයට මොනවද පුතේ? එලි සමය, අනුප්‍රාසය, විරිත. හරිද? අර්ථ රසය, අර්ථ අලංකාර, අර්ථ ධ්වනිය, අර්ථ මාධුර්යය කියලා ඔහොම විවිධ විදිහින් අහනවා. මේක ශබ්ද අලංකාර, ශබ්ද මාධුර්ය, ශබ්ද රසය, ශබ්ද ධ්වනිය විභාගෙදී අහන්නේ එහෙමයි. සංදේශය ශබ්ද ධ්වනියෙන් හා අර්ථ ධ්වනියෙන් අනුන වූ කාව්‍යයකි. ඔබට නියමිත පැදි පෙළ ඇසුරෙන් මේ කියමන ප්‍රකට කරන්න, ස්පුට කරන්න, පරීක්ෂා කරන්න, විමසන්න කොමාවත් අහන්නේ අර දෙක. ශබ්ද රසය ඊළඟට අහනවා ශබ්ද මාධුර්ය අර්ථ මාධුර්ය මනා සංකලනය, ශබ්දාර්ථ සුසංයෝජනය, ධ්වනි පූර්ණ මේ අහන විදි අපි කතා කරන විදිහේදී. එතකොට මෙන්න ශබ්ද රසයට අයිති ඒවා. උපමා, අර්ථ ධ්වනිය, අර්ථ මාධුර්ය, අර්ථ ලංකාර, සංකල්ප රූප ඒ කතාව ආවුතින් උපමා රූපක සංකේත අතිශයෝක්ති අලංකාරය, අතිශයෝක්ති අලංකාරය, ස්වභාවෝක්ති අලංකාරය. මෙන්න මේ කියන අලංකාර ගොඩාක් අපිට කතා කරන්න තියෙනවා. හැබැයි ඔබට මං කිව්ව කතා කරන්නේ මෙන්න මේ ටික තමයි. මේ 35ක් තියෙනවා. දරුවන්ට අයිති වෙන දැන් මේ කතාව තුල මේ කවි පන්තිය තුල අපිට තියෙන්නේ ඔබගේ මේ තියෙන සංදේශයේ තියෙන්නේ ස්වභාවෝක්ති අලංකාරය. ස්වභාවෝක්ති අලංකාරය. ඒ මොකද්ද? ස්වාභාවික පරිසරයේ තියෙන දේවල් පැහැදිලිද? ඒ ආකාරයෙන්ම ලස්සනට වර්ණනා කරනවා නම් අපි ඒකට කියන මගේ පුතේ ස්වභාවෝක්ති අලංකාරය කියලා. පැහැදිලිද? ස්වභාව ධර්මයේ ඒ විදියට වර්ණනා කරනවා හංසකතුවරයා. පැහැදිලිද? ඒක ඔහුගේ දක්ෂතාවය. ඒකට අපි කියනවා ප්‍රතිභාව කියලා. අපූර්ව වස්තු නිර්මාණය කිරීමට ඇති හැකියාව. ප්‍රශ්නයක්. හංසකතුවරයා ප්‍රතිභාපූර්ණ කවියකි. උක්ත කියමන ඔබට නියමිත පැදිපෙළ ඇසුරෙන් විෂේධ කරන්න. ඉතින් ප්‍රතිභාව ගැන දන්නේ නැත්නම් මේවා ලියන්න බෑ. එහෙනම් මේ අඩුවක් නෑර මේවා කියා දෙනවා. hina විවිධයන්. එහෙම නෙවෙන්න ඕනේ නේද? බලමු දැන්. හරි. ඔන්න එහෙනම් ඔබ මේ ටික ඔළුවේ තියාගන්න ඕන. කවියක තියෙන්න ඕන දේවල් මොනවාද? ශබ්ද අලංකාර, අර්ථ අලංකාර. හරිද? තියන්නේ නෑ මේවා. ඔබ හොඳට පාඩම් කරගන්න ඕන. පැහැදිලිද? හරි. දැන් අපි බලමු ඔබට නියමිත පළවෙනි කවිය මේ කියන කතාව තුල එකී ලක්ෂණත් එක්ක මේකේ සාහිත්‍යයේ විදින්න අපිට පුළුවන් ද කියලා. right? බලන්න.
කෑරගල වැජබේ මේ ලෙසින් සිට. හරි. බලන්න කවිය හරි ලස්සනයිනේ නේද? හරි ලස්සනට මේක අපිට කියන්න පුළුවන්. බලන්න. සාර ඵලය අඹ දඹ රඹද වල් පිට මීර ජලය ඇලදොල කඳු පිටින් බට නෑර ලොලය වඩවන දුටු දනන් හට කෑරගලය වැජබේ මේ ලෙසින් සිට. කොච්චර ලස්සනයිද නේද? දැන් මේකේ කෙටි පදනේ තියෙන්නේ සාර ඵලය අඹ දඹ රඹද වල් පිට මීර ජලය ඇල දොල කඳු පිටින් බට නෑර ලොලය වඩවන දුටු දනන කෑරගලය වැජබේ මේ ලෙසින් සිට. අපිට මේක ඕන විදිහට කියන්න පුළුවන් නේද? ඔබට කැමති විදිහකට මේක ගන්න. නේ? ලස්සන තාලයකට කියන්න පුළුවන්. මේක කඩලා අර විදිහ කෑරගලය වැජබේ මේ ලෙසින් සිට කඩලා සාර ඵලය අඹ දඹ රඹද වල් පිට පාඩම් කරගන්න. මීර ජලය ඇල දොල කඳු පිටින් බට. පේනවද කියන විදිය? නෑර ලොලය වඩවන දුටු දනන්නට කෑරගලය වැජබේ මේ ලෙස. අපිට අර දැනෙන දේ ප්‍රකාශ කරන පේන තියෙන දේ කියන්නේ මේ. බලන්න. සාර ඵලය. ඕකේ ඔබට මම පදයක් ගානේ පැහැදිලි කිරීම කරලා තියෙනවා. හරිද? ඒතකොට ඒකම ඔබගෙන් මම මේකේ සාහිත්‍යමයගේ පැහැදිලි කරලා ඒකෙන් අහන ප්‍රශ්න ඔක්කොම ওই කවියෙන් අහන ඒවා සාකච්ඡා කරනවා. ඔබට තියෙන්නේ මේක හොඳට අහගන්න. මේකෙන් අහන්නේ ලිහිල් බසින් ඒවද? කෙටි ප්‍රශ්නද? සාහිත්‍යයේද? සාහිත්‍ය අහන්න තියෙන ප්‍රශ්න ඔක්කොම ටික කතා කරනවා. බලන්න. සාර ඵලය අඹ දඹ රඹද වල් පිට මීර ජලය ඇල දොල කඳු පිටින් බට. බලන්න. සරුසාරව වැඩුණු. හරිද? සරුසාරව වැඩිච්ච මොනවද? අඹ තියෙනවා, ජම්බු තියෙනවා, කෙසෙල් තියෙනවා. හරිද? සාර ඵලය අඹ දඹ රඹද වල් පිට මීර ජලය ඇල දොල කඳු පිටින් බට. අන්න බලන්නකෝ. දැන් මේ ප්‍රදේශීය පුරාවට ඇදහැලෙන දියදහරා මොනවද මේ? මිහිරිලු. මිහිරි. එතකොට මේ කියන්නේ මොකද්ද? දැන් ඔබ බලන්න ඔබගේ ගෙදර අවට පරිසරයේ ගෙවල් ගොඩක් ඇති. ඇල පාරක් යනවා ඇති. බලන්න මේ ඇල පිරිසුදුද කියලා. සමහරට තියෙන සේරම චරාව ටික මේකට දානවා. නේද? මේ පරිසර පද්ධතිය බැලුවාම ඇලවල් ගඳේ බෑ. එතනින් පෙන්නන්නේ මොකද්ද මේ? මිනිස්සු පාරිශුද්ධ නෑ. පරිසරයට ආදරේ නෑ. තේරුණාද? මේ කියන්නේ මොකද්ද එහෙනම්? කෑරගල විහාරයේ මේ පුදබිම ආසන්නයේ ඉන්න මිනිස්සු ටික ජනයා අතිශයින්ම පාරිශුද්ධයිලු. මොන වගේද? මේ මිහිරි ජලය වගේ මිහිරි ජලය ටික ඇදහැලෙන්නේ ඒගොල්ලෝ හින්දා. ඒගොල්ලෝ පිරිසුදු නිසා. නැත්තම් මේකට ජරාව ඇලදොල වලට දැම්මනම් මොකද වෙන්නේ? මේ දියපහර තුල යන්නේ ජරාව. පේනවද කියන හැටි? මේ අතුලාන්තයේ සාහිත්‍යය. පේන්නේ නේද? මීර ජලය ඇලදොල කඳු පිටින් ඔන්න මේ ස්වභාව සෞන්දර්ය වර්ණනාව. කෑරගල ගම්පියස පළතුරු වලින් ආට්‍යයි. පිස්සු හැදෙනව දැක්කහම. එහෙම මේ කියන්නේ. නෑර ලොලය වඩවන දුටු මේක ආසාව එක දිගට තියෙනවා. ඔබ දන්නවනේ අපි දියැලක් ඇතුළු ওই වගේ තැනකට ගියොත් එන්න හිතෙන්නේ නෑනේ. ඇයි අපි ඒ තරම් ආසයි මේ පරිසරයට. ගහකොළ අස්සෙන් මේ සීතල දහරාවක් ගලාගෙන යද්දී උතෙන්ට වෙලා වාඩි වෙලා දවස ගත කරන්නේ නැත්තම් මරු කියලා හිතනව නේද? නේද? ඔව් ඒ තරම් අපි ආසයිනේ. ජලය ලෝකේ වටිනාම වස්තුව. ලෝකේ පැවැත්ම රඳා පවතින ජලය. එතකොට ඒ ජලය මිහිරි නම් චුට්ටයි තියෙන්නේ නේ. 100ට බොහොම ඒ කියන්නේ දශම ගාණක් නෙමේ අපිට තියෙන්නේ. 100ට දැන් 78ක් ජලයෙන් යට වුණාට මිරිදියද තියෙන්නේ නෑනේ. කරදිය ලුණුයි නේද? කටට අපිට උගුරටක් ගන්න බෑ ලුණු නේද? හැබැයි ජල චක්‍රය නිසා මේ මූදේ වතුර ටික ඉහළට අරගෙන සිසිල් කළා ඝන කළා වලාකුළු කරන්නේ සෝබාදහම. සෝබාදම් දිනිතිය. එහෙනම් සෝබාදම් දිනිතියගේ මේ අපූර්ව නිර්මාණයක් නේද? ඇලදොල ගංගා ටික
ඒවා අතිශයින්ම පිරිසිදුයි. ඒ පිරිසිදු වෙන්න හේතු ටික තමයි මේ පැහැදිලි කරන්නේ. ඒ හරියේ ඉන්නේ මිනිස්සු ටික හරිම සුන්දර මිනිස්සු, පාරිශුද්ධයි. මේ බලන්නකෝ. නෑර ලොලය වඩවන දුටු දනහට කෑරගලේ වැජබේ මෙලෙසින් සිට. මේ පරිසර පද්ධතියේ ඉන්න මිනිස්සු ටික සැබවින්ම හිත පිරිසුදුයි, හදවත පිරිසුදුයි. ඒ නිසා ඔවුන් ගහට කොළට ආදරය කරා. පරිසරයට ආදරය කරා. ඔව් දන්නවා ජලය තමයි ජීවය. ඒ නිසා ඒ ජලයට ඔවුන් කැලිකසල එකතු කරේ නැහැ. ඒ නිසා කෑරගල විහාරයේ අවට එන මිනිස්සු කොච්චරනම් පාරිශුද්ධයිද? ඒ තරමට ඔවුන් පාරිශුද්ධයි. මීර ජලයේ ඇලදොල කඳු පිටින් බට. මෙන්න මේ කියන මනරම් පරිසර පද්ධතියට උරුමකම් කියන වාසනාවන්ත භූමියලු කෑරගල මේ ආකාරයෙන් වැජබෙනවලු. මේ ආකාරයෙන් මේක වැජබෙනවලු. පැහැදිලිද? බලන්න එතකොට මේකේ පද අනුපිළිවෙලත් එක්ක අපි මේකේ තේරුම හදාගෙන යන්. ඊළඟට සාහිත්‍ය ඔබට අහන්න තියෙන ප්‍රශ්න අපි මේකෙන් සාකච්ඡා කරනවා. බලන්න. වල්පිට අඹ දඹ රඹද සාර ඵලය කඳු පිටින් බට ඇලදොල මීර ජලය දුටු දනන් හට නෑර වඩවන ලොලය කෑරගලය මේ ලෙසින් සිට වැජබේ. බලන්නකෝ මේ වල්පිට වනාන්තරයේ, වල්පිට කියන්නේ වනාන්තරයේ මොනවද මේ? අඹ දඹ රඹ, අඹ ජම්බු කෙසෙල්, අඹ ජම්බු හා කෙසෙල්ද සාර ඵලය, සාරවත් පළතුරු වර්ග ඇත. අතිශයින්ම සරුවට වැඩිච්ච නේද? මම පුතාලා දන්නවා සරුසාරව ගස් වැඩෙනකොට ඒ ගස් වලින් ලැබෙන ප්‍රතිලාභය වැඩි. ගහට කොළට අපි වතුර දාලා පෝර දාද්දී එන අස්සනු අපිට වැඩි. හොඳ අස්සනු නේද? කීඩෑරි නෑ. ගෙදර බලන්නකෝ නේද? ඔබට පුළුවන් මෑ වැඩක් ඉඳන්න, අඹ පැලයක් ඉඳන්න නේද? ඔය දැන් තියෙනවනේ නේ කෙටි කාලීන අඹ පැල නේද? ඉඳලා වතුර දාන්න. එයා ආසාවෙන් ඔබට ආදරය කරાવી. හොඳට වෙලාවට මහ විශාල ඵල ටිකක් දේවි. පැහැදිලිද? ඒ පෙන්වන්නේ ඒකයි. සරුසාරව බලන්න දැන් අඹ ගස් තියෙන අඹ ගස් ඉඳන්න එපාය නේද? මේ වනාන්තරවල තියෙන මේවත් තියෙන හරිනවා. මේවා විනාශ කරන්නේ. ඊට පස්සේ කෙසෙල් කෑන් ඕන තරම් සුවඳල තියෙනවා. ජම්බු ගස් පිරීලා. ඒතර මෙන්න මෙහෙම අතිශයින්ම සුන්දර පළතුරු වර්ග වලින් ආඩ්‍ය පරිසර පද්ධතියක් ලු මේ කෑරගල. බලන්න ඊට පස්සේ කඳු පිටින්, කඳු මත්තෙන් බට පහතට වැක්කිරෙන, වෑස්සෙන ඇලදොල කඳු වලින් පල්ලෙහාට ඇද හැලෙන මිහිරි ජලය තියෙනවා. ඇලදොල ගංගා ටිකක් වැක්කෙනවා චොර 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 ගාලා. ලස්සනට හඬක් මවාගෙන නේද? සීතල පරිසරයක් දේගෙන නේද? මිහිරියට ගලාගෙන යන ජල ධාරාවන්ගෙන් සුපෝෂණය වෙච්ච පරිසරයක් තියෙනවලු. එහෙනම් ජල ධාරාවලින් සුපෝෂණය වෙලා පළතුරු වලින් සුපෝෂණය වෙලා නේද? බොහොම සස්තිකලු නේද? ඊට පස්සේ කියන බලන්න මීර ජලය කියන්නේ මිහිරි වතුර දුටු දනන් හට දකින මිනිසුන්ට මේක දකින අයට නෑර ලොලය වඩවන ආසාව නවතින්නේම නැතුව තියෙනවලු නේද? බලන්න ආසාව තව තවත් වැඩි කරවන කෑරගල නම් වූ ප්‍රදේශය මේ ලෙසින් සිට මේ අන්දමට පවතමින් වැජබේ උසස් හා වැදගත් ලෙස පවතී. පැහැදිලිද? ඔන්න එහෙනම් ඔබට මේක පැහැදිලි වෙන්න ඕන කොහොමද? බලන්න සරුසාරව වැඩලා තියෙන පළතුරු වලින් ආඩ්‍යයි නේ. සාර ඵලය අඹ දඹ රඹද වල් පිට මීර ජලය ඇලදොල කඳු පිටින් බට නෑර ලොලය වඩවන දුටු දනන් හට කෑරගලය වැජබෙයි මේ ලෙසින් සිට. මේ කවිය දෙතුන් පාර කියන්නේ ඇයි? ඔබ අහලා තාලය හොඳට අල්ලගන්න. පාඩම් කරගන්න. මනසේ තියාගන්න. පැහැදිලිද? එතකොට තමයි මේක ඔබට
දැනෙන්නේ. මේක විඳින්න ඕන. කවි රසයේ විඳින්න නම් ඒක ලස්සනට ගායනා කරන්න ඕන. සුගායනයක් තියෙනවා. එතකොට තමයි ශබ්ද රසයයි අර්ථ රසයයි මේකේ සංකලනය. දැන් ඔන්න දැන් මම මේකේ පේනාර්ථය පැහැදිලි කරා නේද? ඒකම ඇතුළාන්තයත් කතා කරා. පේනවද? දැන් මේ මීර ජලයේ ඇලදොල කඳු පිටින් බට කියන එක මම පැහැදිලි කරා. මේ ප්‍රදේශය තුල ඉන්න මිනිස්සු අතිශයින්ම පාරිශුද්ධයි. එසේ නොවන්නට මිහිරි ජල කඳක් මෙහි ගලාගෙන යන විදියක් නැහැ. ඇයි? ඕවා විනාශ කරා නම්, චරාචීර්ණ වුණා නම්, වනාන්තර විනාශ කළා නම් දේදහරා පුළුවන්ද? තියනවද? නැහැ. ඒ හින්දා තමයි කියන්නේ මේ පුරවරය, මේ ප්‍රදේශය, මේ කෑරගල ගම්පියස ආශ්‍රිත ප්‍රදේශය දකින කෙනාගේ සිත පහන් වෙනවා. ඒකත් එක්කම ඒක විඳගෙන ඔවුන් ආසාව අතාරින්නේ නැහැ. විඳින ආසාව නෑර ලොලය වඩවන ආසාව අත්හරින්නේම නැතුව ඒක එන්න මොකද වෙන්නේ? ආසාව එන්න වැඩි වෙනවා. නේ මෙතන ඉන්න ඕන, අද මෙන් දවසම ඉන්න ඕන, බෑ හෙටත් ඉම්මු නේ අපි තව දවසක් ඉම්මු, දවස් 5ක් විතර ඉම්මු. ඔන්න පුතේ යන්නේ දවසට දෙකට. ආසාව වැඩි නිසා කියනවා අම්මේ අපි අදත් ඉමුද? ඔන්න ඉතින් දෙමව්පියෝ තාසයි. එහෙනම් අපි අදත් ඉදලා නෑ මේ සතියෙම ඉමුද? සතියෙම ඉන්නවා. ඇයි ඒ තරම් පුතේ පරිසරයට ඔයාලා අපි ආදරේ. සෝබාදම් දිනිතිය මව්පු පරිසරයට අපි හරි ආසයි. අපි හරි ආසයි. ඒක තමයි යථාර්ථය. එතකොට මෙන්න මේ අපි ආස කරන, අපේ ආසාව වැඩි කරන, අත්හරින්නේම නැතිව තියෙන මේ අතිශය උසස් භූමිය විදියට බැබලීමක් තියෙනවා. මොකද්ද මේ? කෑරගලේ වැජබෙනවා. මේ විදියට පිහිටලා තියෙනවා කෑරගලේ. බලන්නකෝ. කොච්චර දැනීමක්ද මේකේ තියෙන්නේ. ඔන්න ඔය ටික තමයි ඉතින් අදහස සහ ඇතුළාන්තය, සාහිත්‍ය. දැන් බලන්න එතකොට ඔබට මේකේ අහන අනිත් ප්‍රශ්න. දැන් අහනවා ඔබට විභාගෙදි මේක දීලා මේ විදියට. හරිද? ඉහත කවිය තුල කවියා ශබ්ද රසයේ තීව්‍ර කිරීම සඳහා යොදාගෙන තිබෙන විරිත නම් කරන්න. පැහැදිලි මේ හැම එකෙම ওই විදියට අහනවා. මම වෙනමම කවි කෑලි දෙක ප්‍රශ්න අහන්න වෙනම හදලා තියෙන්නේ. හැම කවියකම කවි පේලි දෙක අරගෙන ඔබට වෙනම ප්‍රශ්න හදනවා. අර කෙටි ප්‍රශ්නයකටයි සාහිත්‍ය ලිහිල් බසිල් ලියන එකටයි අහන විදියට. රයිට්? මේකත් මේ විදියට විභාගෙදී අහනවා කවියම දීලා. එක්ක කවි පද පේලි දෙකයි දෙන්නේ. එතකොට ඒකෙනෙත් අර විදියට අහනවා, මෙහෙමත් මං හදනවා. ඒතර ඔබට කිසි ගැටලුවක් නැහැ අර ලකුණු ටික ගන්න විදිය. ලිහිල් බසින් පාට 5ක් වෙනවනේ ගද්‍ය පද. ඒතර කවියේ ලකුණු 5යි. 4යි. 4 5 20යි. කෙටි ප්‍රශ්නේ ලකුණු 2යි. ඒතර මේ 6ක් ගන්න හරි ලේසි වැඩක් මේ කරන්නේ. බලන්න පළවෙනි ප්‍රශ්නේ මං අහනවා ඉහත කවිය ශබ්ද රසයෙන් අනුන කිරීම සඳහා කතෝර යොදාගෙන තිබෙන විරිත නම් කරන්න කියලා. ඔන්න දැන් ඔබ දැනගෙන ඉන්න ඕන විරිතක් කියන්නේ මොකක්ද කියන එක. විරිත හදන හැටි. කවියක ශබ්ද රසයට තියෙන එකක් තමයි විරිත කියන්නේ. විරිත. හරිද? දැන් මගේ පුතාලා දන්නවා අපේ සිංහල හෝඩියේ අක්ෂර කෙටි සහ දීර්ඝ කියලා අපි වර්ග කරනවා. දීර්ඝ, කෙටි. කෙටි. හරිද? මේ විදිහට ගමු. කෙටි, කෙටි දීර්ඝ. කෙටි දීර්ඝ. විරිත හදන විදිය හදන්න මේ. කෙටි කියලා කියන්නේ ඇදලා උච්චාරණය කරන්නේ නැහැ. දැන් අපි අයන්න ගත්තොත් අදින්නේ නැහැනේ. දීර්ඝ කියලා ගත්තොත් එහෙම ආයන්න අදිනවා අපි. පයන්න කියලා ගත්තොත් කෙටි, පායන්න කියලා ගත්තොත් දීර්ඝයි. එහෙනම් මෙන්න මේ කෙටි අකුරක තියෙන මාත්‍රා වින්‍යාසය එකයි. මාත්‍රා පෙන්නන්නේ මෙහෙම. මාත්‍රා වින්‍යාසය කොහොමද පෙන්නන්නේ? ඒ කෙටි එකකින් පෙන්නන්නේ. මාත්‍රා වින්‍යාසය එකයි. දීර්ඝ අකුරේ මාත්‍රා වින්‍යාසය දෙකයි.
ඒක පෙන්වන්නේ මෙහෙම. ඔබ සංගීත ගන්න දරුවෝ දකින්න ඇති මේ අදිනේවා කොහොමද තියෙන්නේ කියලා. මාත්‍රාවක් කියන්නේ ඇහිපිය ගහන වෙලාව. ඇහිපිය ගහනවා ඉබේ වෙලාවට කියන මාත්‍රාවක් කියලා. ඒතර මේ ඇදලා උච්චාරණය නොවන ඒවා කෙටි. ඇදලා කියන ඒවා දීර්ඝයි. එතකොට මේ අදින අකුරේ මාත්‍රා කීයක් තියෙන්නේ? 2යි. හැබැයි ඉතින් 2ට වැඩිය මේක තියන්න පුළුවන් නේද? 2ට වැඩිය ඔබ දන්නවනේ සමහර සින්දු වල අකුරු අදිනව දිගටනේ. මේ බලන්න එක පුංචි කෑල්ල. අම්මා ජීවන උයන්තරේ නොනිවි දෙල්වෙන පහනක නිරන්තරේ. අම්මා කියද්දී මාත්‍රා කීයක් යන්නේ නැද්ද? 2ට වැඩි. ඇහිපිය ගන්න වෙලාවල් 2ට වැඩි නේද? ඒකේ ඒ ගීතවල ස්වභාවයත් එක්ක තියෙන්නේ නේ. එතකොට ඒකව අදින්න පුළුවන් ගොඩක්. දැන් අපි ගුත්තිලය බලන්නකො. රූ රසේ අඳේ නාලෙසේත් ලෙලතිති විදු ලිය පබා. අන්න පබා කියන එක යන්න පුළුවන් ලස්සනට. එතකොට ඒකේ මාත්‍රා 2කට වැඩියත් අදින්න පුළුවන්. ඒ කවිය අපි කියන විදියත් එක්ක පුළුවන්. පැහැදිලිද? එතකොට ඒක ඒ නිර්මාණකරණය තුල නිර්මාණය කරන කවියා එහෙම නැත්නම් ගීත රචකයා එතෙන්දී යොදා ගන්න ඔයාට කැමති විදිහට මේ මාත්‍රා ප්‍රමාණය. පැහැදිලිද? දැන් ඔබට මම උගන්වද්දී සමහර කවි සින්දු කරනවනේ. ඒතර ඒ සින්දුවේ තනුවට මේක කියන්න පුළුවන්. ආයි කිසිදු ගැටලුවක් නැහැ. ඒක ඕන සමහර සින්දු ගානකට කියන්න පුළුවන්. ඒක ඉතින් උගන්න ගුරුවරයාගේ තියෙන විශේෂ හැකියාව. දැක්ක ගමන් ඒකට අදාළ තනුවන් නිර්මාණය වෙනවා. පැහැදිලිද? එතකොට එහෙනම් ඔන්න ඔබට පැහැදිලි වෙන්න ඕන කෙටි අකුරේ මාත්‍රා 1යි දීර්ඝ අකුරේ මාත්‍රා 2යි. දැන් බලමු එහෙනම් ඔබට මේ කවියේ මාත්‍රා වින්‍යාසය කොහොමද ගණන් කරන්නේ කියලා. හරිද? මේක ඕන කෙනෙකුට අහගෙන හිටියහම ඇති මේක බැලුවහම. හරිද? ඒ තරම් සරලවයි මේ කියා දෙන්නේ. දැන් බලන්න සාර කියද්දි මේ සායන්න කියද්දී මෙතන සායන්න තියෙනවා රයන්න තියෙනවා. සායන්න දීර්ඝයි. හැදෙනවා. මෙයා අදින්නේ නැහැ. ඵලය පේනවද? ඵලය මේ අදින්නේ නැහැනේ මේවා. ତර මේ මාත්‍රා කීයද? 1යි. අඹ 1යි. දඹ 1යි. රඹ 1යි. අපිට ඉතින් ඔතන පොදුවේ මේ දෙකට ගන්න පුළුවන් මාත්‍රා කීයද මේ දෙන්න ඉන්නේ? 2යි. මේ දෙන්නට 2යි. මේ දෙන්නට 2යි. පේනවද? රඹ දඹ ද වල් පිට. මෙතන 2යි. හරිද? 1යි. 2යි. හරිද? එතකොට සාර ඵලය අඹ දඹ රඹද වල් පිට. මීර ජලය බලන්න මී යන්න මාත්‍රා 2යි. දැන් උඩට ගණන් කරන්න පුළුවන් ඔබට. 2යි 3යි 6යි 8යි 10යි 12යි 14යි 15යි 17යි. බලන්නකෝ. මේ බලන්න මෙතන යටින් අපි ගණන් කරමු. 2යි 1යි 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 2යි 1යි 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 1යි. දැන් ගණන් කරන්න. 3යි 6යි 8යි 10යි 12යි 15යි 17යි. මාත්‍රා කීයද? 17යි. ඒතර මේ 17 ළඟින් යන්නේ විරිත තමයි 18 විරිත. සමුද්‍රඝෝෂ විරිත. මොන විරිතද? සමුද්‍රඝෝෂ විරිත යන්නේ. එහෙනම් මේකේ විරිත මාත්‍රා 17 විරිත තියෙන්නේ. අපි සාමාන්‍ය ළඟින් යන නිසා අපි ගන්නවා මේක සමුද්‍රඝෝෂ විරිත සමුද්‍රඝෝෂ විරිත 17 18 ඒ ළඟ යන නිසා. පැහැදිලිද? ඒකට හේතුව තමයි මේ අදින
ඇදිල්ල නේද? දැන් මේ අකුරු තුල අපි ඇදීමත් එක තමයි ඒක තීරණය කරන්නේ. එහෙනම් මම පුතාලට පැහැදිලි ඔන්න මේකේ විරිත ඇහුවොත් බය නැතුව ගණන් කරන්න පුළුවන් මාත්‍රා කීයද? මාත්‍රා 18 සමුද්‍රඝෝෂ විරිත. පැහැදිලිද? මාත්‍රා 18 සමුද්‍රඝෝෂ විරිත. හරිද? right. දැන් එහෙනම් ඔන්න එක ප්‍රශ්නයකට උත්තර දාන්නවා. විරිත ඇහුවොතින් උත්තරය ලියන්න. ඊළඟට අහනවා කතුවරයා මෙහිදී ශබ්ද රසයේ තීව්‍ර කිරීමට අනුප්‍රාසය යොදාගෙන තිබේ. right? ඒට නිදසුන් දෙන්න. එහෙම නැත්නම් ශබ්ද රසයේ තීව්‍ර කිරීම සඳහා යොදාගෙන තියෙන උපක්‍රම දෙකක් නම් කරන්න. හරිද? මේ අග එලි සමය බලන්න. පද හතරම අවසන් වෙන්නේ ට කාරයෙන්. පැහැදිලිද? ඒතර එලි සමයේ තියෙනවා නම් අග ඒක ශබ්ද රසයේ තියෙනවා. බලන්න මුල රයන්න තියෙන්නේ. මුලත් එලි සමයේ තියෙනවා. බලන්න. පේනවද? ඊළඟට දැන් එතකොට මේකේ ශබ්ද රසයට මුල සහ අග මේ විදියට ආරක්ෂා කරලා තියෙන එලිබඩ. ඊළඟට මේකේ මාත්‍රා 17 විරිතක් තමයි තියෙන්නේ නේද? ඔන්න පැහැදිලි හදන විදිය කියා දුන්නා. හරිද? ඒ නිසා අපි 18 සමුද්‍රඝෝෂ විරිත කියලා මේකට ළඟින් යන නිසා අපි ගන්නවා. හරිද? ඊළඟට මේකේ බලන්න අනුප්‍රාසය පුනරුක්තිය පැහැදිලිද? යම් කිසි අකුරක් පදයක් ශබ්දයක් එක ළඟ වාර කිහිපයක් භාවිත වෙන්න ඕන. පැහැදිලිද? යම් කිසි අකුරක් පදයක් ශබ්දයක් ඒක වාර කිහිපයක් යන්න ඕන. චිචිරි චිරි 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 ගාන පොද වැස්ස. චිචිරි චිරි 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 ගාන පොද වැස්ස. චිරි 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 ලියාගෙනව චිරි චිරි චිරි. ගුණදාස සමරසේකරගේ වැස්ස. ඒ පදේ දිගට තියෙනවා. තව දාකල කණ්ඩ ගුණ ෂණ්ඩ මණ්ඩිත ජන පුණ්ඩරික මාතණ්ඩ කූලෝද්භූත. මේ හංසේ රාජවර්ණා වෙනවා. තව දාකල කණ්ඩ ගුණ ෂණ්ඩ මණ්ඩිත ජන පුණ්ඩරීක මාතණ්ඩ කූලෝද්භූත. ඒ භූ මණ්ඩලයාගේ එදතා කරන භාෂණය කරන ශා. අපි පාඩම් කරා. සෑහෙන කාලයක් පාඩම් කරලා. අවුරුදු 20ක් විතර වෙනවා පාඩම් කරලා. පැහැදිලිද? එතකොට ඒව තාම පාඩම්. හරි. අපි විභාග ලියන කාලේ පාඩම් කරපුවා. බලන්න ඒක ණ්ඩ ආන්න පේනවද? මේකට අපි කියන අනුප්‍රාසයේ පුනරුක්තිය නැවත උපදිනවා. ළඟ උපදිනවා. මේ මොනවද උපදින්නේ? මේ අඹ දඹ රඹ බලන්න. එම් බලන්න. අඹ දඹ මේ බලන්න. බ කාර්ය එක දිගට යදෙනවා. බ කාර්ය අවස්ථා 3ක් යදෙනවා. අඹ දඹ පේනවද? එහෙනම් මේකට අපි කියනවා අනුප්‍රාසය. ඊට පස්සේ ඇල දොල පේනවද? ඇල දොල ල කාර්ය මේ පේනවද? අන්න හරිද? දැන් මම පුතාට පේන මැටි එක හරිද? හරිද? right. ඔන්න දැන් එහෙනම් දන්නවා අනුප්‍රාසය. ශබ්ද මාධූර්යය තීව්‍ර කිරීම සඳහා කතෝරයා යොදාගෙන තිබෙන ශබ්දාලංකාර දෙකක් නම් කරන්න කිව්වා. අපිට කියනවා එලිසමය මූලාගේ එලිසමය ආරක්ෂා කර තිබීම නේද? ඊට පස්සේ උචිත ලෙස
අනුප්‍රාසය භාවිත කිරීම. අනුප්‍රාසය පැහැදිලි කරා. ඊළඟට මාත්‍රා 17 විරිත භාවිත කළ තියෙනවා. ඒ අනුව මෙහි ශබ්ද මාධුර්යය තීව්‍ර වී ඇත. දැන් මේ ਵਿਚාර ඔබට මේකේ සම්පූර්ණ ප්‍රශ්න ලියන්නත් මේ කියා දෙන්නේ. ඉදිරිම සාකච්ඡා කරනවා. හොඳටම. මෙතෙන්දී ඔබට ඔන්න පළවෙනි කවිය තුල පැහැදිලිද? හොඳටම තේරුම් කරලා දුන්නා. කෑරගල ප්‍රදේශයේ ස්වභාව සෞන්දර්යයෙන් අනෝනයි. හංස කතුවරගේ ප්‍රතිභාපූර්ණ කවිත්වය කදිමට විශේෂ වෙනවා. මේකේ භාවිත කරන අලංකාරය තමයි මොකද්ද? අලංකාරය තමයි ස්වභාවෝක්ති. ස්වභාවෝක්ති අලංකාරය. ස්වභාවෝක්ති අලංකාරයේ තියෙන විදියටම පේනවද මේ තියෙන විදියට වර්ණනා කරන්නේ? වෙනස් කළ නැහැ. එයා තියෙන ස්වરૂපය අරගෙන හැබැයි කවියට උචිත විදියට මේ පද සංයෝජනය කරනවා. ඒකයි බාමහ පඬිවරයා කිව්වේ ශබ්දාර්ථයේ සාහිත්‍ය කාව්‍යයක්. ශබ්ද රසය අර්ථ රසය මනා ලෙස සංකලනය කරන්න පුළුවන් නම් ඒක තමයි කවියක්. ඒතර කවිය තුළ තියෙන උන ලක්ෂණ අනුව තමයි નિરાයාසයෙන් කවි සිතුවිලි පහළ වෙන්නේ. සතත අභ්‍යාසයේ තියෙන්න ඕන. ප්‍රතිභාපූර්ණ භාවයේ තියෙන්න ඕන. නේද? ව්‍යුත්පත්තියේ තියෙන්න ඕන. යමක ගුණ දොස් දැකීමට ඇති හැකියාව. ඒතර මේ වීදාගම හාමුදුරුවෝ කියන්නේ පුදුම දක්ෂයෙක්. පුදුම දක්ෂයෙක්. ඔහුට ඒ තරම් හැකියාවක් තියෙනවා. කාව්‍ය නිර්මාණ ශක්තිතාවය. ඒ තුල තමයි ඔහුගේ ප්‍රතිභානනය අගයන්න. වර්ණනා චාතුර්ය. බලන්නකො මේ පරිසර වර්ණනා කරන හැටි. සිත් ගන්නා සුළු ආකාරය පාඨකයා තුල මැවිලා පේනෝනේ සංකල්ප රූප. මේ පරිසර පද්ධතිය පිළිබඳ චිත්ත රූපය මවනවා. අන්නේ චිත්ත රූප වලට අපි කියනවා සංකල්ප රූප කියලා. පසිදුරන් පිනවන චිත්ත රූප මැවීමට සමත් භාෂා අලංකාර සංකල්ප රූප. දැන් මැවිලා පේනෝනේ සරුසාර වැවිච්ච ඇස් දෙක පියාගත්තාම අඹ ජම්බු මේවා හැදිලා මිහිරි ජලය නේද? ඒතර මේක දකිද්දී අපේ වුණත් ඔබේ වුණත් නේද? ඇත්තටම සතුට දනවනවා. ඒක නවත්තන්න බෑ. අන්න එහෙනම් මගේ පුතේ ඔන්න ඒ ටික හරි. හරිද? ඊළඟට ඔබට මේකේ මෙන්න මේ වැදගත් ඒවා. හරිද? ඔබ බලන්නකෝ. දැන් ඔබ මෙතනින් මේ කොටස එච්චරම අමාරු නෑ. අමාරු වචන ගොඩක් නෑනේ. පැහැදිලිද? ඔබට අහන්න තියෙන පදාතරේ මම ඔබට පෙන්눔 කරනවා මෙන්න මේ ලොලය කියන වචනේ. පැහැදිලිද? ලොලය කියන එක ආසාව තව තවත් වැඩි කරනවා. හරිද? ඊළඟට වැජබේ කියන පදේ පැහැදිලිද? ඔය වගේ වචන කිහිපයක් තමයි මේකේ වල්පිට වනාන්තරේ අනිත් ඒවා දන්නෝ අඹ දඹ රඹ කියද්දී යන කෙසෙල් ඔය වගේ පද කිහිපයක් එරිය ඇඳලා දෙනවා. ඒවා ඉදිරියේ සාකච්ඡා කරමු. එහෙනම් මෙන්න ඔබට පදයෙන් පදේ පැහැදිලි දුන්නා. ඔබට තියෙන්නේ මේක සමස්ත තේරුම අරගෙන ලියන්න බලන්න. වනාන්තරේ අඹ ජම්බු හා කෙසෙල්ද සාරවත් පළතුරු වර්ග ඇත. කෙසෙල් යන පළතුරු වර්ග සරුවර වෙලා තියෙනවා. කඳු පිටින් කඳු මත්තෙන් බට පහතට වැක්කිරෙන්නා වූ මොනවද මේ ඇලදුල මිහිරි ජලය දකින ජනයාට ඔවුන්ගේ සිත ආසා වැඩි වෙනවලු. මෙන්න මේ ආකාරයේ මනරම් පරිසර පද්ධතියක කෑරගල විහෙර නිර්මාණය වෙලා තියෙනවලු. පැහැදිලිද? හරි. එහෙනම් අපි ඔන්න පළවෙනි කවිය ඉවරයි. පළවෙනි කවිය බොහොම ලස්සනට වර්ණනා කරා, පැහැදිලි කරා, විස්තර කරා. අපි දැන් දෙවෙනි කවියට යමු. බලන්න. හරි. දැන් ඔන්න දෙවෙනි කවියට එන්න හදන්නේ. දෙවෙනි කවිය හරි ලස්සනයි. බලන්න. කුලින් කුලම සිහිලඹ වැහෙන කඳුරුය දොලින් දොලම කල්යල් කරන කුඹුරුය පලින් පලම තල් පොල් ගෙවතු මැදුරුය තලින් තලම පුල් පියුමු පුල පඬිරුය. බලන්න. දැන් ඒකත් අර විදියටම මුල සහ අක එලි සමය යොදාගෙන නේද? ශබ්ද රසයෙන් හා අර්ථ රසයෙන් අනුවන කවියක් විදියට කවිය නිර්මාණය කළා තියෙනවා. දැන් ඔබ ඕකේ තාලේ අල්ල ගන්නම වෙනවා. අපිට ආයි කියන පැහැදිලි කරලා ඔබ අර විදියටම හදා ගන්න ඕන. ඔන්න මම ආයිසරයක් කියනවා.
ඔබ ඒක හොඳට තාලේ හදාගන්න. එතකොට ඔබට පුළුවන් පාඩම් කරගන්න. බලන්න. කුලින් කුලම සිහිලම් වැහෙන කඳුරුය. දොලින් දොලම කල්යත් කරන කුඹුරුය. පලින් පලම තල්පොල් ගෙවතු මැදුරුය. තලින් තලම පුල් පියුමු පුල පඬෙරුය. මෙන්න මෙතනින් ඔබ ටිකක් ඒක ඉතා ඉක්මනින් ගන්න නැතුව ගන්න. එතකොට අර එක තාලෙටම අපිට යන්න පුළුවන්. බලන්න මේකේ මොකද්ද මේ කියන්නේ කියලා. මේ බලන්න. කුලින් කුලම කඳු මුදුනෙන් කඳු මුදුනට සිහිල් අඹ. අන්න මේ සංදිපද බලන්න. සිහිල් අඹ සිහිල් අඹ. සිහිල් අඹ සිහිල් අඹ. මොනවාද මේ? සීතල වතුර. අඹ කියන්නේ වතුර. සිහිල් කියන්නේ සීතල. සිහිල් අඹ. සිහිල් අඹ. අල්ල යන්නයි අයන්නයි ල වෙනවා. හැදෙනවා සංදිය සොර සංදිය. සංදි වන පද දෙකෙන් මුල් පදයේ අග තිබෙන හල් ලකුරයි පසු පදයේ මුල තිබෙන වර්ණයයි මනාව එකතු වෙනවා. ඒ කියන්නේ සංදි වන පද දෙකෙන් මුල් පදයේ අග තිබෙන හල් ලකුරයි පසු පදයේ මුල තිබෙන ස්වරයයි. මේ දෙක මනාව ගැලපෙනවා. හැදෙනවා සංදිය සර සඳේවත් සොර සංදිය කියලා කියනවා. සොර සංදිය කියන්නේ මොනවද එන? සංදි වන පද දෙකෙන් මුල් පදයේ අග තිබෙන හල් ලකුර සහ පසු පදයේ මුල තිබෙන ස්වරය මනාව ගැලපීම. ඕකට අපි කියන ස්වර සංදිය. සංසාරයෙන් දෙන්නේ එකතු වෙනවා. ලෝපණය, ආදේශනය, ආගමනය. සසරෙන් එකතු වෙනවා නම් ආන් ඒකට අපි කියන ස්වර සංදි ක්‍රමය කියලා. පැහැදිලිද? බලන්න එහෙනම් හරි ලස්සනයි. සීතල මේ සීල් කිව්වම සීතල අඹ කියන්නේ ජලය. මේ බහුවර්ථ පදයක් විදිහට එන්නේ. අඹ ඔබ දන්නවා අඹ කියන්නේ කන පළතුරක් අඹ. මෙතන අඹ කියන්නේ සීතල ජලය, මිහිරි ජලයක් නේද? බලන්න. සීතල වතුර වැහෙන ගලා හැලෙන කඳුරුය. පල්ලෙහාට ගලාගෙන වැටෙන දියඇලි තියෙන දිය දහරා. දොලින් දොලම දොලක් දොලක් පාසා කල්යල් කරන નિયમિત කාලයට යලමහ කන්න දෙකට නේද? નિયમિત කාලය බලලා තමයි වගා කරන්න. බලන්න. කල්යල් කරන નિયમિત කන්නේට ගොවිතැන් කරන. ඒ මොකද්ද? යල සහ මහ කන්නේ. නිර්ත දිග මෝසම සහ ඊසාන දිග මෝසම. ඒ දෙක අතරේ ඉන්නේ අන්තර්මෝසම්. අන්තර්මෝසම් කාලෙදිත් වගා කරන්න පුළුවන් සමහර විට. කන්න තුනක් වගා කරනවා සමහර ප්‍රදේශවල. හැබැයි සාමාන්‍ය කන්න දෙකයි වගා කරන්නේ. බලන්න. ඊළඟට තියෙනවා පලින් පළම තැනින් තැන. කුඹුරු ආයවල් ඇත්තේය. පලින් පළම තැනින් තැන තල් පොල් තල් ගස් සහ පොල් ගස් වගා කර ඇති. ගෙවතු නිවෙස් සහිත ඉඩකඩම්ද මැදුරුය. වැදගත් අයගේ නිවාස තියෙනවා. මන්දිර තියෙනවා. තලින් තලම පොකුණක් පාසා පුල් පිපුණු පියුමු පුල් නෙළුම් මානෙල් පඬිරුය සුදු නෙළුම්. පැහැදිලිද? දැන් එතකොට මේකේ අපිට ලොකු කතාවක් තියෙනවා. මොකද්ද මේ? බලන්න. කඳු මුදුනක් පාසා වැහෙන කඳුරු දියදහරා තියෙනවා. එතකොට ඒ දියදහරා වලින් ඇලදොල ගලා වැටෙනවා. පර්වතයක් නේ. කුලක් කියන්නේ පර්වතයක් පාසා කඳු මුදුනක් පාසා සීතල දියදහරා ඇදහැලෙනවා. දොලින් දොලම කල්යන්. දැන් ඔය දියදහරා ඇදහැලෙනකොට යන දොළ පාරවල් තියෙනවා. ඇල පාරවල් තියෙනවා. මෙන්න මේ ඇල පාරවල් වලින් නියම කාලය මැනගෙන යල කන්නේ වගා කරන වී වර්ග යල කන්නේ වගා කරනවා. මාස් කන්නේ වගා කරනවා. මාස් කන්නේ වගා කරනවා. පැහැදිලිද? යල මහ කන්න නියම කාල පරිච්ඡේදය බලාගෙන පැහැදිලිද? ඒක හරියටම ඌමනා විදියට හොයාගෙන ටයිමින් බලාගෙන ඒ වෙලාවට තමයි වගා කටයුත්ත ආරම්භ කරන්නේ. මොකද්ද මේ? කුඹුරු.
නියම කාලයට වගා කරන කුඹුරු තියනවලු. පැහැදිලිද? එහෙනම් මේගොල්ලෝ කුඹුරු වලින් සස්ත්‍රිකයි. කුඹුරු යායවල් තියනවා කියලා කියන්නේ සහලින් ස්වයං පෝෂිතයි. ඔන්න ආර්ථික අතින් සන්නද්ධ වෙනකොට ඒ අයගේ ගෙවල් මොන වගේද මේ කියන්නේ? පලින් පළම තල් පොල් ගෙවතු මැදුරුය. තල් ගස් තියෙනවා, පොල් ගස් තියෙනවා, මේ මහ විශාල ගෙවතු වල තියෙනවා මන්දිර. තට්ටු ගණන් බිල්ඩින් හදලා ගෙවල් හදලා මොනවාද මේකෙන් කියන්නේ මේ අය ආර්ථික අතින් සන්නද්ධයිලු. පුතේ සහලින් ස්වයං පෝෂිතයි කියන්නේ ආර්ථික අතින් සන්නද්ධයි. ආර්ථික අතින් හොඳටම හොඳයි නේද? ඊළඟට මොකක්ද කියන්නේ? තලින් තලම විලක් පාසා හොඳට පිපුණු පියුම් නෙළුම් උපුල් මානෙල් පඬිරු සුදු නෙළුම් මේ විලක් පාසා මේ විදියට මල් පිපිලා තියෙන්න නම් මේ අය මොන වගේ අයද? පාරිශුද්ධ මිනිස්සු ටිකක් ඉන්නේ. විල් ටික නරක් වෙලා නැහැ, විල් ටික පිරිසුදුයි. ඒවා ජරා ජීර්ණ වෙලා නැහැ. අද බලන්න ගිහිල්ලා විල් වලට මොකද වෙලා තියෙන්නේ කියලා නේද? නේද? එදා සහ අද වර්තමානයේ ගත්තාම මේ තියෙන පරිසර පද්ධතිය විනාශ වෙලා ගිහිල්ලා. ඒ හින්දා මේ පාඩමක් කියා දෙන්නේ. සුබාදහමට ගරු කරන්න, ආදරය කරන්න. නෙළුම් මානෙල් වගේ පාරිශුද්ධ වෙන්න. මේ ජලතලයෙන් උඩට මේ ශාක වැවෙන්නේ. ජලජ ශාකයේ මල එන්නේ වතුරෙන් උඩට. ඇයි එහෙම කියන්නේ එතකොට? විල නැමැති මහා සමාජයේ ගොහරු චරා ජීර්ණ මහා සමාජයෙන් ඉහළට ඇවිල්ලා යා පාරිශුද්ධ වස්තුවක් විදිහට එළියට එනවා. අපිටත් කියා දෙනවා ඒ මඩගොහරුවේ ඉන්න හැබැයි පාරිශුද්ධ වෙන්න. නෙළුමක් වගේ පාරිශුද්ධ වෙන්න. තොල මේ හැම තැනම විල් වලින් පිරීලා මල් වලින් පිරීලා නේද? ඕලු නෙළුම් මානෙල් මල් නේ විල් වල තියෙන්නේ. දැන් මෙතන පැහැදිලි කරන්නේ නෙළුම් තියෙනවා රෝස පාට, සුදු නෙළුම්, මානෙල්. ඔය අතරේ ඕලු මල් තියෙනවනේ නේද? විලේ ওই තියෙනවා. ওই ප්‍රධාන ජලජ පැලෑටි තුනක් ඕලු නෙළුම් මානෙල්. මේ තුන පිපිලා තියෙද්දි විලක් කොච්චර ලස්සනයිද? එතකොට ඒ පාරිශුද්ධ භාවයේ ඒ මිනිස්සුගේ ආකල්ප නේද? මේ හදවත සුන්දර මිනිස්සු ටිකක් ඉඳලා තියෙන්නේ ඒ ප්‍රදේශේ. එතකොට ඒ මිනිස්සු ඒ අතින්ම සුන්දර වෙනවා නම් ආර්ථික අතින් සන්නද්ධයි. බලන්නකො එහෙනම්. කෑරගල ගම්පියසේ ස්වභාව සෞන්දර්යයෙන් අනුුණයිලු, ආර්ථික අතින් සන්නද්ධයිලු නේද? ඒතර මේ මිනිස්සු පාරිශුද්ධයිලු. පේන තේරුම මේකේ මොකද්ද මේ කියන්නේ? තලින් තලම පුල් පියුම් උපුල පඬරුවේ. පේන තේරුමට අපි කියන්නේ කෝෂගත අර්ථය කියලා. කවියක සින්දුවක පේන තේරුම කෝෂගත අර්ථය. ඇතුළාන්තේ වක්‍ර භාෂණය. ඒක තමයි රස නිෂ්පත්තියට ඉවහල් වෙන්නේ. දැන් බලන්න. දවසක් පැල නැති හේනේ. අකාල මහ වැහි වැස්සා. තුරුලේ හංගාගෙන මා ඔබ තෙමුණා අම්මේ. පේන තේරුම දවසක් පැල නැහැ. දවසක් පැල නැති හේනේ මහ වැස්සක් වහින. අම්මා දරුවා හංගගෙන ඉන්නවා. පේන තේරුම. වක්‍ර භාෂණය. දවසක් පැල නැති හේනේ. පැල නැහැ කියලාගෙන තාත්තා මැරිලා. හේන් ගොයියා නැති වෙලා. නැති වෙන වැස්ස තමයි අකල් වැස්ස. තාත්තා නැති වෙන වැස්ස. හැබැයි ඒ වැස්සට පස්සේ ගෙදරම දුප්පත් වෙනවා. ඒ දුප්පත්කම නැමැති වැස්සෙන් තෙමෙනවා. දරුවා තෙමන්නේ නැහැ. ඒ දුප්පත්කම නැමැති වැස්ස ඉවර වෙනකන් අම්මා දරුවා ආරක්ෂා කරනවා. පායනතුරු හිටි පියවර සිටියා ඔබ අම්මේ. තාත්තා වෙනුවෙන් තියපු පාදය වෙනස්ුන්නේ පරමාදාශී පතනියක්. ඒ විදියටම අම්මා හිටියා වෙනත් පුරුෂයෙක් හෙව්වෙන්නේ. පේනවද? ඔන්න සාහිත්‍යය. ඒ නිසා මේවා ඔබට ඉතින් මං හිතන්නේ අපි මේවා මේ ඇතුළට බැහැලා මේ කවිය බලපු විදියට මේ බලන්නේ. වීදාගම හාමුදුරුවෝ මේක බැහැලා මේක ඇතුළට ගිහිලා මේ පරිසරය සහ සිතුම් පැතුම් ජන විඥාන ඇතුළට ගිහිල්ලා මේ තමයි මේ නිර්මාණය කරන්නේ. ඉතින් අපිත් ඒ රසය විඳිනවා. එතකොට අපි සහෘදෙක් වෙනවා. නැත්තම් පාඨකෙක් වෙනවා. ඇයි? එයා ලියපු එක අපි කියවනවනම් නේද? ඒකෙන් වැඩක් නැත්තම් වැඩක් නැහැනේ. ඉතින් ඒ නිසා
ඔන්න පුතේ සාහිත්‍යයේ මේ කතා කරන්නේ ඇතුළාන්තය. ඒතර මේ කවිපාදයේ තුල පැහැදිලිද? මේ කවිපාදයේ තුල මම පැහැදිලි කරන්නේ නෙළුම් මල්ලෝයි තියෙන විල් තියෙනවා කියන පැහැදිලි කරන්නේ මේ මිනිස්සු පාරිශුද්ධ නැත්තම් මේවා විනාශ වෙනවා. මේගොල්ලෝ ආර්ථිකයෙන් සන්නද්ධයි මේ. ගෙවතු මන්දිර තියෙන්නේ. පැහැදිලිද? එතකොට ඒ තුල අපිට පැහැදිලි ඒ පරිසරය තුල ඉන්න මිනිස්සු සැබවින්ම සෝබාදහමට ගරු කරන ආදරය කරන නේද? ඒ පරිසර පද්ධතියත් එක්ක ජීවත් වෙමින් නියම කාලයට නියම වෙලාවට යලමහ කන්න තෝරා බේරාගෙන නේද? කුඹුරු වගා කරනවලු ලස්සනට නේ? එතකොට ඒ කුඹුරු වගා කරන මිනිස්සුන්ගේ ආර්ථිකයේ සන්නද්ධයි. සන්නද්ධ නිසා හොඳට ආදායම් මාර්ගෙනෝ අන්න ඒ අයගේ ගෙවතු මහ විශාල තියෙනවා. මේ මැද තියෙන මන්දිර පේනවද මේ කතාව ලස්සනට කවියේ ගෙතෙන හැටි? හදවත පාරිශුද්ධයි සෝබාදහමට ආදරය කරමින් ගහකොළට ආදරය කරමින් ඇලදොලට ආදරය කරමින් වගා බිමට ගරු කරමින් වගා කටයුතු කරනවා. වගා කටයුතු කරන මිනිස්සු අස්වැන්න සරු වෙනවා නේ? අස්වැන්නෙන් ලැබෙන ආදායම තමන්ගේ ආර්ථික වර්ධනය ඇති වෙනවා. ආර්ථික වර්ධනය තුල ඔවුන් ගෙවල් දොරවල් හොඳට ලස්සනට හදාගෙන ඉන්නවා. ඒ ගෙවල් දොරවල් නිසා ඔවුන් ආර්ථිකයෙන් සන්නද්ධයි. ඒ විතරක්ද? සල්ලිය භාගේ තියෙද්දී ඇටිටියුඩ් මේ ආකල්ප නේද? මේ ආකල්ප බොහොම සුන්දර වෙනවා. අර අපි කියන්නේ නේ දැනුම බුද්ධිය කුසලතා ආකල්ප මේ ඔක්කොම තියෙන මේ මිනිස්සුන්ට පරිසරයත් එක්ක හිටියාම බුද්ධිය හොඳට වර්ධනය වෙනවා. නේද? සුබාදහම ගැන අවබෝධයක් තියෙනවා. ඒ නිසා මේ පරිසර පද්ධතිය තුළ වටිනාකමක් දෙනවා. මේකෙත් එහෙනම් ස්වභාව සෞන්දර්යය වර්ණනා කියලා තියෙන්නේ කතුවරගේ වර්ණා චාතුර්ය නේද? ඔන්න දැන් අපි ඕකෙන් අර විදිහටම ප්‍රශ්න ගන්න පුළුවන් කොහොමද පුතේ? ඔබගෙන් අහන්න පුළුවන් මෙන්න මේ විදිහට ඉරියැඳි පදවල අදහස ඉදිරියේදී මම සාකච්ඡා කරනවා. පියුම් මුපුල පඬෙරුය. පැහැදිලිද? මේ පඬෙරුය කියලා කියන්නේ සුදු නෙළුම්. හරිද? එතකොට මේ තේරුම් වෙන්න ඕන පුල් කියන්නේ හොඳට පිපුණු, පියුම් කියන්නේ නෙළුම්, උපුල් කියන්නේ මානෙල් පඬෙරුය. හරිද? එතකොට ඔන්න ඒ අමාරු පද කිහිපේ අදහස සිහිල් අඹ දන්නවා සිහිල් අඹ නේද? සීතල දිය දහරාවන් කුලින් කුලම පර්වතයක් පාසා මේවා ඉරියැඳි එන්නේ ඉරියැඳි පදවල අදහස එන්නේ ඉදිරියේ සාකච්ඡා කරනවා. දැනුත් මතක් කරගෙන යනවා. පැහැදිලිද? කුලින් කුලම කුලක් පාසා කඳු මුදුනක් පාසා. පැහැදිලිද? පලින් පළම කියලා කියන්නේ පුතේ තැනින් තැන කියන එක. තලින් තලම කියන්නේ විලක් පාසා කියන එක අපි. එතකොට බලන්න පුතාලට අපි සාමාන්‍ය කතා කරන්නේ නේද? පලින් පල කියලා කියන්නේ තැනින් තැනනේ. ඒතර මේකේ තලින් තලම කියන්නේ අන්න එතන තමයි විලක් පාසා කියලා කියන්නේ. ඒතර විලක් පාසා හොඳට පිපිච්ච නෙළුම් මල් තියෙනවා, මානෙල් මල් තියෙනවා, සුදු නෙළුම් තියෙනවා. ඒක එතකොට අපි ගන්නේ වක්‍ර භාෂණයක් විදිහට පාරිශුද්ධ මිනිස්සු හිටියා කියන එක නේද? හරි. බලමු එතකොට ඔය කොටසේ පද ටික අපි පැහැදිලි කරා මේ විදිහට නේද? නේ? ඔය තියෙන්නේ. ඔන්න ආයෙ මතක් කරනවා මේව අහන් ඉන්න. හොඳට අහන්න. කොලින් කොළම කඳ මුදුනින් මුදුනටම. එහෙම නැත්නම් පර්වතයක් පාසා. පැහැදිලිද? ඊළඟට සිහිලඹ සීතල වතුර. සීල් අඹ සිහිලඹ. මම පැහැදිලි කරා. වැහෙන ගලා හැලෙන පල්ලෙහාට ඇද හැලෙනවා. පැහැදිලිද? දිය ඇලි ඇත කඳුරුය පල්ලෙහාට ගලා වැටෙන මොනවාද පුතේ? දිය ඇලි තියෙනවා. ඊළඟට බලන්න. කල්යල් කරන નિયમિત කන්නයන්ට ගොවිතැන කරන. මං කිව්වේ નિયમિત කාල පරිච්ඡේද සොයාගෙන ඊට අනුව වගා කරන. කුඹුරු යායවල් ඇත්තේ පලින් පළම තැනින් තැනම. හරිද? තල්පොල් තල්ගස් හා පොල්ගස් වගා කර ඇත. ගෙවතු මොනවද මේ තියෙන්නේ? මහා විශාල ගෙවතු තියෙනවා. ඒ ගෙවතු මැද්දේ තියෙනවා පොල්ගස් තල්ගස් මැද තියෙනවා මන්දිර. මහා ලස්සන ගෙවල්. ආර්ථික අතින් සන්නද්ධ අයගේ ගෙවල්. වැදගත් අයගේ ගෙවල්. තලින් තලම පොකුණෙන් පොකුණකට.
පොකුණක් පාසා පුල් කියන්නේ පිපුණු පියුම් පුල කියන්නේ නෙළුම් මානෙල් පඳුරුව කියන්නේ සුදු නෙළුම්. අන්න එහෙනම් ඔන්න ඒ කොටස ඔබට පැහැදිලි. එතකොට මෙන්න මේ කවිය නේද? මේ කවිය තුලින් හරිද මේ කවියෙන් එන අලංකාරය තමයි මොකද්ද මේකෙත් අපි යොදාගන්නේ මොකද්ද පුතේ? ස්වභාව සෞන්දර්යය නේද? වර්ණනා කරන්නේ ස්වභාව සෞන්දර්යය. එතෙන්දි ගන්න අලංකාරය අපි කියනවා ස්වභාවෝක්ති අලංකාරය. ස්වභාව සෞන්දර්යය. හරිද? සෞන්දර්යය. එතන මේ හැදෙන හැටි බලන්න. සුන්දර ධනය කියන පදයෙන් තමයි සෞන්දර්යය කියන පදය හැදෙන්නේ. නේ ස්වභාව සෞන්දර්යය වර්ණනා කරන්න ගන්න අලංකාරය තමයි ස්වභාවෝක්ති. ස්වභාවෝක්ති අලංකාරය. ස්වභාව සෞන්දර්යය සුන්දර ධනය. හරිද? එතකොට මේ සුන්දර ධනය ස්වභාව සෞන්දර්යය වර්ණනා කරන අලංකාරය නේද? මොකද්ද මේ අලංකාරය? ස්වභාවෝක්ති අලංකාරය. තියෙන දේ පවත්නා ස්වභාවය ඒ ආකාරයෙන්ම වර්ණනා කිරීමට අපි කියනවා ස්වභාව සෞන්දර්යය. ඒ විදිහට වර්ණනා කරනවා නම් ස්වභාවෝක්ති අලංකාරය. හැබැයි මේ තියෙන දේ වර්ණනා කරන ඊටත් වඩා වැඩියෙන් අන්න අපි ඒකට කියන අතිශයෝක්ති අලංකාරය කියලා. පවත්නා ස්වභාවය ඉක්මවා වර්ණනා කරනවා නම් අපි ඒකට කියන පුතේ අතිශයෝක්ති අලංකාරය කියලා. හරිද? රයිට්. අන්න එහෙනම් මේකේ ප්‍රශ්නයකට ආවොත් එහෙම මොකද්ද මේ සඳහා අලංකාරය? ස්වභාවෝක්ති අලංකාරය. එතකොට මේකෙත් ඔබට අහන්න පුළුවන් මේ විදියට කවියේ ශබ්ද රසයේ තීව්‍ර කිරීමට කවිය යොදාගත් අලංකාර මොනවද? මුල සහ අග එලි සමය. අර මං කිව්ව විදියට මාත්‍රා කීයද? බලන්න මේකෙත් මාත්‍රා ටික ගණන් කරන්න පුළුවන් ඔබට. මේ විදියට බලන්න. තලින් තල. බලන්න මේකෙත් 3යි 2යි 1යි 2යි 3යි 3යි 1යි 2යි. බලන්න ගණන් කරලා 3යි 2යි 5යි 6යි 8යි 11යි 14යි 17යි. එහෙනම් ඒකෙත් තියෙන්නේ මොකද්ද පුතේ? 17 තියෙන්නේ. පැහැදිලිද? හරිද? 17 තියෙන්නේ. මාත්‍රා කීයද? 17 තියෙන්නේ. 17 විරිතක් තියෙන්නේ. එතකොට අගේලි සමය සුරක්ෂිතයි නේද? මුලේලි සමයක් තියෙනවා නේද? කුලින් කුලම දොලින් දොලම පේනව නේද? මේ ම කාර්යය තුල ඒ විදිහට තියෙනවා. එතකොට අනිත් පැත්තෙන් මේකේ සංදි පද භාවිත කළා මේකේ රසය තීව්‍ර කරලා තියෙනවා. පැහැදිලිද? රයිට්. ඔන්න එහෙනම් ඒකෙන් ශබ්ද මාධුර්ය තීව්‍ර කිරීමට කවිය යොදාගෙන තියෙනවා මුල අගේලි සමය නේද? එතකොට ඊට පස්සේ මාත්‍රා 17 මොකද්ද? විරිත භාවිත කරලා තියෙනවා නේද? බලන්න අල්කාර්ය අනුප්‍රාසය තියෙනවා. එහෙනම් මේ කවියත් ශබ්ද රසයෙන් 93යි. පැහැදිලිද? පලින් පළම තල්පොල් ගෙවතු මැදුරුය යන කවිපාදයේ තුලින් ගම්‍ය වෙන්නේ ආර්ථිකත්වයෙන් සන්නද්ධ මිනිස්සු පිරිසක් ඒ ප්‍රදේශයේ ඉන්නවාය කියන එක. පැහැදිලිද මයි පුතාලට? අන්න එනම් ස්වභාව සෞන්දර්යයේ අපූර්වාකාරයෙන් කතුවරයා වර්ණනා කරලා තියෙනවා මේ කවිය තුලත්. නේද? ස්වභාව සෞන්දර්යය වර්ණනා කරන අතරේ ඒ ප්‍රදේශයේ ඉන්න මිනිස්සු ආර්ථිකත්වයෙන් සන්නද්ධයි. අන්න ආර්ථික කටයුතු. ඔබගෙන් අහන්න පුළුවන්.
කෑරගල වැජබෙයි මෙලෙසින් මේ යන පැදි පෙළතු එහෙම නැත්නම් කෑරගල ගම්පියසේ වෙසෙන ජනයාගේ සමාජ ආර්ථික කටයුතු පිළිබඳ අපූර්වාකාරයෙන් විවරණය කිරීමට හංසකරුවරයා දැක්වූ දස්කම් නිදසුන් දෙමින් ප්‍රකට කරන්න. එතකොට අන්න දස්කම් ඔබට පැහැදිලි. ඒ ප්‍රදේශයේ ඉන්න මිනිස්සු කොච්චරනම් දක්ෂයිද නේද? කොච්චරනම් මේගොල්ලොන්ට ආර්ථිකයෙන් සන්නද්ධයිද? ගහකොළත් එක්ක ජීවත් වෙනවද? වගා කටයුතුත් එක්ක ජීවත් වෙන්නේ. ඔන්න ඔහොම කියලා අපිට එතකොට මේ ආර්ථික කටයුතු අතරින් ඔන්න මේ වගා කටයුතු හොඳටම තියෙනවා, ගෙවල් දොරවල් හොඳටම තියෙනවා නේ. අනිත් පැත්තෙන් අර විලක් පාසා අවුළු නිලුම් මානෙල් තියෙනවා කියන්නේ පාරිශුද්ධ මිනිස්සු කොට්ටාසයක් මේකේ ඉන්නමාය කියන එක. පැහැදිලිද? හරි. එතකොට ඔන්න ඊළඟ ඔන්න කවි දෙකක් ඉවරයි. කවි දෙකක් පැහැදිලි කරාමයි පුතාලට. හරිද? මම ඊළඟ කවියත් කරනවා මේ විදියට. බලන්න. බලන්න. ඔය තමයි මහා වංශයට සාක්ෂි සපයන්න පුළුවන් හොඳම කවියක් විදියට අපි ගන්න මේක. කෝට්ටේ යුගයේ ආර්ථිකය අතිශයින්ම දියුණු වුණා. සමාජීය මට්ටමේ දියුණුවේ. ඒ කියන්නේ ආර්ථික, සමාජීය, සංස්කෘතික යන සියලු අංශයන්ගේ ප්‍රගමනයක්. ඒ සුවිශේෂී සංවර්ධනය එදා ඉතිහාසයේ කෝට්ටේ දියුණු රාජ්‍යයක් කියන එකට සාක්ෂි මහා වංශයේ ඉදිරිපත් කරනකොට ඒක සනාථ කරන්න දේශීය මූලාශ්‍ර විදියට සංදේශ සාහිත්‍ය මහත් පිටිවහලක් තමයි කරලා තියෙන්නේ. එතකොට ඒ සංදේශය තුලින් ඔප්පු කළ පෙන්නනවා කෝට්ටේ සංවර්ධනය කියලා. ඒක නිකන් සංවර්ධනයක් නෙවෙයි. ආර්ථික අංශය දියුණුවා, ආධ්‍යාත්මික අංශය දියුණුවා. බලමු අපි ඒ කවිය. පැසීනි බඳ සුවඳල් කෙත් වත්නවට ඇසේ ළමා වසු පැටියන් හඬ දුරට දිසේ වෙහෙර ඒ සුරවෙම නක් ලෙසට රසේ යමා රසමය ඒ පියස දුට. බලන්නකෝ අන්න හංස කතුවරයාගේ මේ කවිය තුල ප්‍රශ්න ගොඩකට උත්තර ලියන්න පුළුවන් අපිට. පැහැදිලිද? ප්‍රශ්න ගොඩකට. ඒ තමයි කවිය කියන්නට කලින්ම මම ඔබට කියා දෙනවා ඒක. බලන්න. පළවෙනි එක ප්‍රතිභාව. වර්ණනා චාතුර්ය. චාතුර්යය. වර්ණනා චාතුර්යය. හරිද? ඊළඟ එක ශබ්ද රසය හා අර්ථ රසය. අර්ථ රසය. මනා සංකලනය. ප්‍රතිභාව, වර්ණනා චාතුර්යය, ශබ්ද රසය හා අර්ථ රසය මනා සංකලනය, ඖචිත්‍ය. ඖචිත්‍ය ගුණයෙන්. ඖචිත්‍ය ගුණයෙන්
අනූන වන ආකාරයට උපමාලංකාර භාවිතය. ප්‍රශ්න කීයකට මේ කවිය ගන්න පුළුවන්ද? පේනවද? කවියාගේ ප්‍රතිභාව, වර්ණා චාතුර්ය, ශබ්දාලංකාර, අර්ථාලංකාර, ඊළාට ඖචිත්‍ය ගුණේ නනුන උපමාලංකාර, ඊට පස්සේ ස්වභාව සෞන්දර්ය වර්ණනා කිරීම. පාඨකයා තුල චිත්ත රූප මැවෙන ආකාරයට ස්වභාව සෞන්දර්ය වර්ණනා කිරීම. මෙන්න මේ කියන ලක්ෂණ, ඒ කියන්නේ මේ කවිය තුලින් අපිට ගොඩක් ඒවා ගන්න පුළුවන්. වක්‍ර භාෂණ භාවිත කිරීම, වක්‍රෝක්ති, එහෙම නැත්නම් අලංකාර කාව්‍යෝක්ති භාවිත කිරීම, කවි රසයේ තීව්‍ර කිරීම සඳහා අලංකාර කාව්‍යෝක්ති භාවිත කිරීම. බලන්න මේ ටික පැහැදිලි කරනකොට බලන්න. නේද? බලන්න දැන් මේ කවිපාද ටිකේ තියෙන පේන තේරුම සහ අතුලාන්තය. පැසේ නිබඳ සුවඳ ඇල්කෙත් වත්තවට. අවට පරිසරයේ කෙත් වතු වල හොඳට සුවඳල් වී වගා කරලා පැහෙනවා දැන්. ඇසේ ළමා වසු පැටියෝ වහු පැටව හැමතැනින්ම ඇහෙනවා. කෑ ගහන හඬ. ඒ පැත්තෙන් කෑරගල විහාරය දිසේ වෙහෙරෙහි සුරව දිව්‍ය මාලිගයක් වගේ විදියට පේනවලු. මොකද්ද? කෑරගල විහාරය. රසේ අමා රසමය. මේක හරියට අමූර්ත රසයේ වගේලු මේක දැක්කහම අමූර්තය වගේලු. හරිද? ඕක තමයි පේන තේරුම. ඕකේ අපිට පේන අදහස තමයි ඕක. පැහැදිලිද? මොකද්ද? විවගා කරලා තියෙනවා, සරුවට වැවිලා තියෙනවා. අනිත් පැත්තෙන් වහුපැට වඬන කෑ ගහනවා. ඒකම කෑරගල විහාරය බොහොම ලස්සනට දිව්‍ය මාලිගාවක් වගේ පේනවලු. ඒක දකිනකොට හරියට අමා රසයක් වගේ රසයක් දැනෙනවා. ඔක තමයි පේන තේරුම. මොකද්ද මේක ඇතුළාන්තය? බලන්න. පැසේ නිබඳ සුවඳැල්කෙත් වත්තවට. මෙන්න මේ කවිපාද දෙක. මේ කවිපාද දෙක. බලන්න අංශ දෙකක් මේකෙන් විස්තර කරන්න හැටි. මොකද්ද මේ? පළවෙනි කවිපාද දෙක තුලින් අපිට පැහැදිලි කරනවා ආර්ථික සංවර්ධනය. ආර්ථික සංවර්ධනය කියන්නේ ලෞකික සැපය. ලෞකික සැපය. ඊළඟ එක ආධ්‍යාත්මික සැපය. එහෙනම් මේ උභයාර්ථ සාධනයට ඉවහල් වෙන අංශ දෙකක් අතරින් කියන්නේ මිනිස්සෙගේ එළව මෙලව දියුණුවට ඉවහල් වෙනවනේ. ආර්ථිකය තියෙන්න වෙනවා. ආර්ථික නැති වුණොත් ගැටලුයි. ආර්ථිකය අවශ්‍යයි. ඒකම තමයි ආධ්‍යාත්මික සංවර්ධනය ඇති වෙන්නේ. ඒතර බලන්න කෙත්වතු සරුසාරව වැඩිලා තියෙනවා. හැමතැනම වහුපැටව වඩනවා. වහුපැටව වඩනවා කියන එකෙන් පැහැදිලි වෙන්නේ කිරි වලින් අඩුවක් නැහැ. පස්ගෝ රසයෙන් 99යි. පස්ගෝ රසයෙන් 99 බව කියවෙන කවිපාදේරිය දක්වන්න. එතකොට ඔබට පැහැදිලි ඇසේ ළමා වසු පැටියන් හඬ ඔබට අහන්න පුළුවන් ඒ කවිපාදයෙන් ගම්‍ය වන්නේ කුමක්ද? ප්‍රකට වන්නේ කුමක්ද? පස්කෝ රසයෙන් 99 කෝට්ටේ රාජධානිය. සාහලින් ස්වයං පෝෂිතභාවයේ කවියා කියන්නේ කොහොමද? පැසේ නිබඳ සුවඳ නිරන්තරයෙන් හැමතැනම පැහිලා තියෙන හොඳ හැටි සුවඳල් හාල් ගන්න සුවඳල් වීවගාව හොඳටම සස්විකව කෙල්ලා හොඳට පැහිලා තියෙනවා. ඒතර දිව්‍ය මාලිගයක් වගේ තියෙන්නේ කොහොමද? ආර්ථික අතින් සන්නද්ධ මිනිස්සු ඉන්නකොට ගමේ පන්සල සරුයි නේද? ඔබ දැකලා තියෙන්නේ. එහි ප්‍රධාන දායකයෝ සල්ලි තියෙන අය නම් ධනවතුන් නම් ඒ විහාරය ලස්සනයි.
හැබැයි ඒ විහාරේ දායකයෝ සල්ලි බාගෙන නැත්තම් ඒ විහාරයට දානෙත් නැහැ සමහර විට. සමහර විට දානෙත් නැහැ. ඒක තමයි ඇත්ත කතාව. එතකොට ඒ දානමය පින්කම් සරුවට කෙරෙනවා ආර්ථික අතින් සන්නද්ධයි ඉන්නකොට. ඒතර පන්සල අලුත් අඩියා කරනවා, පන්සල ලොකු කරනවා, තට්ටු මාලිගා හදනවා නේද? මේ ඔක්කොම හැඩ වැඩ කරලා ලස්සනට තියෙනවා. අන්න එතකොට ඒ පේන්නේ දිව්‍ය මාලිගාවක් වගේ. දිසේ වෙහෙර එහි සුරවිමනක් ලෙසට දිව්‍ය මාලිගයක් වගේලු මේ කෑරගල විහාරයේ පේන්නේ. ඒ තරම් බබලන ලයිට්, ඒ කියන්නේ ආලෝක විහිදුවලා ශාස්ත්‍රික පරිසර පද්ධතියක් තියෙනවා, ආර්ථික අතින් සන්නද්ධයි නේ. එතකොට මේ මිනිස්සු ඉන්න නිසා මේ විහාරය අතිශයින්ම අලංකృత වෙලා තියෙන්නේ මේ සල්ලි තියන අය ඉන්න නිසා. අන්න බලන්න එහෙනම් අලෞකික సౌందර්යයයි ලෞකික సౌందර්යයයි දෙක සංකලනය වෙච්ච අපූර්ව කවියක්. බෞද්ධ ගුණ සුවඳ වහනය වන සංදේශ කාව්‍යයක් විදිහට ගයන්න පුළුවන්. ඔබට අහන්න පුළුවන් හංස සංදේශයේ එන ඔබට නියමිත පැතිපෙළ තුලින් හංස කතුවරයා බෞද්ධ ගුණ සුවඳ වහනය කිරීමටගත් උත්සාහය සාර්ථක වී ඇත. මේ කියමන නිදසුන් දෙමින් ප්‍රකට කරා. පුළුවන් නේ, ඇති වෙන්න මේකේ තියෙනවනේ. ඔය කවිය තුල පේනවද? දිසේ වෙහෙරෙහි සුරම රසේ යමා රසමේ පිසුරු. මේ දකින කාගේද හිත පහන් වෙලා අමා මහ නිර්වාණ සුවය ප්‍රාර්ථනා කරන්න. රසේ අමා රසමේ ඒ පියසුදුට මේක දකිද්දි හැරිර මේ දෙවියන්ගේ ආසම ආහාරය තමයි අමෘතය. අපේ අමෘතය නම් මොකද්ද? නිර්වාණය, නිවන. එහෙනම් මේ නිර්වාණය පසක් කරලා දෙන තැන හරියට දිව්‍ය මාලිගයක් වගේ. බලන්නකො. එහෙනම් අලංකාර කාව්‍යෝක්ති තුලින් කවියේ අර්ථද්දුනිය තීව්‍ර කරලා තියෙන කවියක් නේද? බලන්නකො නේද? මේ අලංකාර කාව්‍යෝක්ති හරහා මේ තුල මෙන්න මේ දිව්‍ය මාලිගයක්, වසු පැටියන්, හරිද? ඔය කියන යෙදුම් හරහා අපිට මේකේ කියා දෙන්නේ නේද? ආර්ථික සංවර්ධනයයි ආධ්‍යාත්මික සංවර්ධනයයි මනා ලෙස සුසංයෝජනය වෙච්ච පුණ්‍ය භූමියක්ලු කෑරගල විහාරය. කෑරගල විහාරයවට පරිසරය ස්වභාව සෞන්දර්යයෙන් අනුුණයි. ඒවයි ඉන්නේ මිනිස්සු ආර්ථික අතින් සන්නද්ධයි. එවුන් හොඳට වගා කටයුතු කරනවා. ගේ මහ විශාල ගෙවතු වල තියෙනවා, ගව පට්ටි තියෙනවා. ගව පට්ටි වලින් ඇහෙන්නේ වහු පැටවුන්ගේ හඬ. ඒතකොට කිරි දෝවනවා ඇති වෙන්න. නේද? ඒ අනුව කිරෙන් අඩුවක් නැහැ. අපි කියන්නේ කිරියෙන් පැණියෙන් ඉතිරිලා. පැහැදිලිද? ඒතකොට ඔන්න එහෙනම් කවියගේ අහන්න තියෙන ප්‍රශ්න ගොඩකට මේ කවිය කටපාඩම් කරගන්න එක හොඳයි. ආර්ථික සංවර්ධනය, සමාජ ආර්ථිකය ගැන, ආධ්‍යාත්මික සංවර්ධනය, බෞද්ධ ගුණ සුවඳ, කවියගේ ප්‍රතිභාපූර්ණ කවිත්වය, භාෂා උපක්‍රම, කාව්‍යෝක්ති, පැහැදිලිද? අහන ඕන එකකට මේ කවිය පාඩම් කරලා තියාගන්න. ඔන්න ඔබට තියෙන වාසි. සමහර කවි තියෙන ඕන ප්‍රශ්නයකට ගන්න පුළුවන් විදියට හැදිලා තියෙනවා. එතකොට කවි ටිකක් පාඩම් කරගත්තා කියන්නේ මේක ගැටලුවක්ම නැහැ. මේක ගොඩක් දුරට අවුරුද්දක් සංදේශ දෙකෙන් එකක් අහනවා. මේ අවුරුද්දේ මේක අහන්න පුළුවන් නම් ඊළඟ අවුරුද්දේ සැලලේනි අහනවා. එහෙමයි මාරුවෙන් මාරුවට මේක අහනවා. ඒ නිසා මේක සමහර විට කවුරුද්දක් නැතුව ඊළඟ අවුරුද්දේ අනිවාර්යෙන් අහනවා. අවුරුද්දක් ඇතෑරුණොත් ඊළඟ අවුරුද්දේ අනිවාර්යෙන් ගොඩක් දුරට සංදේශයෙන් අහනවා. සමහරට සංදේශ දෙකම එකට දානවා. එහෙමත් දාන්න පුළුවන්. ඒක විභාගයේ නිර්මාණය කරන ඒ අදාළ පේපර් එක නිර්මාණය කරන නේද? මහාචාර්යවරයා ඒ සම්බන්ධ ඉන්න කාර්ය මණ්ඩලයේ යාට දැනෙච්ච දේ වෙලාවේ. ඒ වෙලාවේ යාට හිතුනොත් ඒක දාන්න පුළුවන්. හැබැයි කවුරු ප්‍රශ්න දැම්මත් ප්‍රශ්නයක් නැහැ. ඇයි අපි දන්නවනේ අපි මේ සාකච්ඡා කරන්නේ මොනවද කියලා. ඒව තමයි. දැන් හංසෙන් අහන්නේ මොනවද? බෞද්ධ ගුණ සුවඳ. ස්වභාව සෞන්දර්යය, කතුවරයාගේ ප්‍රතිභාව, ශබ්ද රසය හා අර්ථ රසය. පැහැදිලිද? කෑරගල ගම්පියසේ තිබෙන වෛචිත්‍රභාවය, විසිතුරුභාවය පාඨකයා තුළ චිත්ත රූප මැවෙන ආකාරයෙන් ඉදිරිපත් කොට ඇත. කතු හිමියන්ගේ වර්ණා චාතුර්ය. ඔය කියන ප්‍රශ්න වලින් තොර අහන්නේ නැහැ.
ගොඩක් දුරට අහන්නේ නැහැ. සමාජ ආර්ථික කටයුතු. ඉතින් ওই ටික ප්‍රැක්ටිස් කරගත්තට පස්සේ ආයි මොනවද S2 පියාගෙන ප්‍රශ්නෙට උත්තර ලියන්න පුළුවන්. පැහැදිලිද? ඔන්න එතකොට ඔබට කවි තුනක් මම පැහැදිලි කිරීම කරා. එතකොට අහන විදිහත් මම කියා දුන්නා. මේකෙත් ශබ්ද රසය අර්ථ රසය සංකලනය වෙනවා නේද? බලන්න මේකෙත් මුලයි අගයි එලි සමයේ තියෙනවා. මේකෙත් මාත්‍රා වින්‍යාසයමයි පුතාලා ගණන් කරන්න පුළුවන්. බලන්න ඔබට පේනවා එකක මේ අමා කියද්දි මෙතන දීර්ඝ අකුරක් තියෙන දෙකක් තියෙන. මේ රසෙයි 3යි 6යි 3යි 9යි 10යි 13යි 14යි 16යි. හරිද? හරිද? එතකොට ওই විදිහට මාත්‍රා වින්‍යාසයේ මම පුතාලාට කිසි ගැටලුවක් නැතුව හරියට හදා ගන්න පුළුවන්. කියා දීලා තියෙන්නේ ඔබට තියෙන්නේ මේක වැඩේ හරියට කරගෙන යන්න. බලන්න එහෙනම් මේ ගණන් කරන්න අපි. රසෙයි 3යි ඔන්න. අමා 3යි 6යි. රසමය 4යි. APS අන්න එතන 2යි. එතන 4යි. ඒ 3යි. බලන්න එහෙනම් 6යි 4යි 10යි 16යි 3යි 3යි 6යි 6යි 4යි 10යි 12යි 14යි 14යි 3යි 17යි. පැහැදිලිද? මාත්‍රා 17යි. ඒ කියන්නේ 17 18 ක 18 කියන්නේ සමුද්‍රඝෝෂ විරිතනේ. ඉතින් ඕකට තමයි අපිට ගන්න තියෙන්නේ. මේක සමුද්‍රඝෝෂ විරිත තමයි ගන්න තියෙන්නේ. 17 කියන්නේ 18 එක ළඟ යන නිසා අපිට ඒ ආසන්නයට තියලා මේක අපිට ගන්න පුළුවන්. මාත්‍රා 18ට ආසන්න නිසා 17නේ සමුද්‍රඝෝෂ විරිත. කොහොම නමුත් මාත්‍රා වින්‍යාසය ගණනය කරන්න આવොත් මාත්‍රා වින්‍යාසය කියද 17යි. පැහැදිලිද? කිසි ගැටලුවක් නැතුව ඔබට එන ගන්න ඒකේ විරිත හොයා ගන්න පුළුවන්. මුලේලි සමය අගේලි සමය හොඳට තියෙනවා. එහෙනම් මේකේ ශබ්ද රසය ඉතා ඉහළ තලයක තියෙනවා. අනිත් පැත්තෙන් අලංකාර කාව්‍ය උක්ති බහුලයි නේද? ඒකම උපමා අලංකාර තියෙනවා. මෙහි අර්ථ රසය ඉහළ තලයක තියෙනවා. ඒ නිසා ශබ්ද මාධුර්ය අර්ථ මාධුර්ය හොඳට සංකලනය. ඕකට අපි කියන ධ්වනි පූර්ණ කියලා. ඒ දෙකම සංකලනය වුණාම අපි කියන පුතේ ධ්වනි පූර්ණ කියලා. ධ්වනි පූර්ණ කියන්නේ මොකටද එහෙනම්? ශබ්ද රසයයි අර්ථ රසයයි මනා සංකලනය. ශබ්ද රසය අර්ථ රසයයි මනා සංකලනය. ඔන්න එතකොට කවි තුනක් සුපැහැදිලි කරා ඔබට. මේක ඇහුවනම් ඒ ටික ඔබට පැහැදිලි වෙයි. අනේ මේවා කොච්චර තේරුමක් තියනවද? කොච්චර අතුලාන්තයක් දැක්කද නේද? මේක නේද සාහිත්‍යය. අන්න එහෙනම් සාහිත්‍ය කියන්නේ ඕක තමයි. මොකද්ද මේ? මානවයාගේ උභයාර්ථ සාධනයට එලෝමෙලෝ ජීවිතයට ඉවහල් වන සියලුම දෑ ඇතුළත් ඕනෑම ගද්‍යයක් පද්‍යයක් නිබන්ධනයක් සාහිත්‍යයක් වෙනවා. එහෙනම් හොඳ නරක සියල්ල ඇතුළත් ඕනම ගද්‍යයක් පද්‍යයක් නිබන්ධනයක් ග්‍රන්ථයක් මේකට අපි කියනවා සාහිත්‍යයක්. ඒ නිසා මගේ පුතේ ඔන්න කවි තුනක් ඉවරයි. අපි ඊළඟ කොටසෙන් සාකච්ඡා කරනවා. ඊළඟ කවි ටික හොඳට මේ ටික අහන් ඉඳලා මේක රස විඳින්න ඇතුළාන්තය හොයාගන්න නේද? ඔබට තනියෙන් පුළුවන් විරිත අනම්මනම් මේ ඔක්කොම ටික පුළුවන්. ඒ නිසා මයි දරුවෝ ටික හොඳට මේ ටික අහලා කියවලා නේද? බලාගෙන ලස්සනට ඔබට පුළුවන් මේක සාහිත්‍ය පොතේ නෝට් එකක් හදාගන්න CR පොතක් අරගන්න. කෑරගල විහෙර වෙනුම කියලා දාගන්න. කෑරගල වර්ණාව. එතකොට ඒකට අදාළ කවි වල තේරුම් ටික පිළිවෙලට ලියන්න, අමාරු වචන ලියන්න. මේ ඔක්කොම මම කියා දෙනවා. ඔබ පිළිවෙල නෝට් එක ලියා ගන්න. එහෙනම් අපි ඊළඟ කවි ටික ඊළඟ කොටසේ සාකච්ඡා කරනවා.